හරි අපි මේ පටන් ගමු ආයිබෝවන් සුබ සන්ධ්‍යාවක් අපි එතකොට අපි ගිය සතියේ පන්තියේ පැවැත්වුවේ නෑ දැන් එතකොට මේ සතියේ අනිවාර්යයෙන්ම අපි අමතර පන්තියක් යොදා ගන්න ඕන එකක් නෙවෙයි සමහරට දෙකක් වෙන්නත් පුළුවන් තියෙන වාතාවරණය බලමු මොකද ඔයගොල්ලෝ මේ පාසල් අධ්‍යාපන කටයුතු ආරම්භ වෙමින් තියෙන වෙලාවේ කියන්නේ අපි එතකොට අපි නම් දැන් සාමාන්‍යයෙන් අපිට පාඩම් 20න් අපි 17 වෙනි පාඩම අපි කරන්නේ. එතකොට අපි පාඩම් අංක 17 දක්වාම අපි ඇවිල්ලා තියෙනවා. තව පාඩම් 3ක් අපිට ඉතිරලා තියෙනවා. ඒතර අපි විෂය නිර්දේශයේ කටයුතු මේ විදිහට මේක දිහා සාකච්ඡා කරන් යන වෙලාවේ මම ඔයගොල්ලන්ට කලින් දවසක දුන්නා මේ 16 වෙනි පාඩමේ දිඨ දාන කියන පාඩමේ සාරාංශයක් සූදානම් කරගන්න කියලා. නමුත් මම අද ඒක ගන්න අදහසක් නෑ දැනට බලමු අපි ඉස්සරහදී. මොකද ඊළඟට තව ඔයගොල්ලන්ට දුන්නා මම මේ ලිපියක් ලියන්නත් දුන්නා. සමහරව ඒවල තිබ්බ සමහරව ඒවල තිබෙන්නේ නෑ. ඒව අභ්‍යාස කරලා තිබෙන්නේ නෑ. එතකොට දැන් අපි ක්‍රමානුකූලව ඔයගොල්ලෝ සූදානම් වෙන්නේ මේ වර්ෂයේ වැඩ කටයුතු අවසන් කරන්න. එතකොට ඔයගොල්ලෝ 11 16 ශ්‍රේණියට පියන ගන්න තමයි සූදානම් වෙන්නේ. මම හැමදාම කියන වගේ මේ 9 වසර අපි සූදානම් විය යුත්තේ අපි අඩුපාඩු හදාගනිමින් 10 වසර හොඳ සූදානමින් 10 වසරට 10 වසරේ විෂය කටයුතු අධ්‍යයනය කරන්න නැත්නම් 10 වසරට යන්න තමයි අපි සූදානම තියෙන්නේ. එතකොට දැන් අපි කලින් අදම පන්තිට සම්බන්ධ කවුරු ඉන්න පොඩ්ඩක් අයිසන් කරන්න මට ඒ කියන්නේ ඒතර මේ අපි අද කරන්න කොහොමද කොටසද කියලා පොඩ්ඩක් කියා ගන්න පුළුවන් වෙනවා පැහැදිලි කරන්න පුළුවන් වෙනවා. මොකද සමහර අය සම්බන්ධිත හිටියා. අපි ඒක නිසා අපි පාඩම් අංක 16 එහෙම නැත්නම් දිඨ දාන කියන පාඩම අපි අදට නැවත නොගෙනෙමු. අපි 11 වෙනි 17 වෙනි පාඩමට යමු. අභ්‍යවකාශ තාක්ෂණය කියන මාතෘකාව යටතේ එන. එතකොට ඊට අමතරව මම ඔයගොල්ලන්ට කවි වගේක් පාඩම් කරගන්න දීලා ඇති. ඒවා ගිය සතියේ ගන්න හිටි ටික ඒක ගිය සතියේ ගන්න ඕනේ නැහැ. දැන් මේ සතියත් මම හිතන්නේ මට්ටමදී කොහොමද ඉදිරියේදී අපි ටික බලමු. පාඩම් ගන්න තියෙන ප්‍රමාණය ඒ කොටස විතරයි ඔයගොල්ලන්ට පාඩම් කරන්න තියෙන්නේ. ටික පාඩම් කරලා අපි ඒකත් අවසන් කරගමු. එතකොට 9 වසරට දාලා පාඩම් කරන්න තියෙන ඔන්ලයින් පන්ති පාඩම් කරන්න තියෙන ප්‍රමාණය අපි එතකොට අවසන් වෙනවා. ඒතර අභ්‍යවකාශ තාක්ෂණය කියන මාතෘකාව පැරණි විෂය නිර්දේශයේ තිබුණා. හැබැයි පැරණි විෂය නිර්දේශයේ තිබුණේ අභ්‍යවකාශ තාක්ෂණය සම්බන්ධයෙන් ගත්තාම ඒකෙදි තිබ්බේ මේ ආතසි ක්ලාක් මහතා සම්බන්ධනු විස්තරාත්මක විවරණයක් තමයි ඒකෙදි අපි දැක්කේ. මම හිතන ඕගොල්ලෝ මේ පාඩම හොඳින් වරක් දෙවරක් කියවගෙන නැති කියලා. ඒ අදහසත් හිතේ තියාගෙන තමයි මම මේ පාඩම සම්බන්ධයෙන් යම් කිසි විවරණයකට යන්නේ. එතකොට අභ්‍යවකාශය කියලා කියන්නේ මොකක්ද කියලා අපෙන් කවුරු ඇහුවොත් ඕගොල්ලොන්ට ඒ කියන්නේ අභ්‍යවකාශ තාක්ෂණය තමයි මාතෘකාව. දැන් ඕගොල්ලෝ ගාව තියෙන්න ඕන තාක්ෂණය කියන්නේ මොකක්ද කියලා අපි දන්න ඕනේ. අභ්‍යවකාශය කියන්නේ මොකක්ද කියලා දැනගෙන තමයි අපි එතනින් එහාට යන්නට ඕනේ. එතකොට මට කියන්න ඔයගොල්ලෝ දන්න අය රයිසන් කරන්න දුවක් කමක් නැහැ. මොකක්ද අභ්‍යවකාශය කියලා කියන්නේ? විද්‍යාව ඉගෙන ගන්න ඔයගොල්ලෝ ඒක නොදැනින්න හේතුවක් නැහැ. මොකක්ද අභ්‍යවකාශය කියලා කියන්නේ? මොන වගේ එකකටද අභ්‍යවකාශය කියලා? හැම කෙනෙකුටම අදහසක් තියෙන මොකක්ද අභ්‍යවකාශය කියලා කියන්නේ? ඔව්. වචනේ අර්ථයනේ වචනෙන් අදහස් කරන්නේ. මොකද කියන්නේ? වචනය බෙදලා එන අර්ථය නෙවෙයි මම අහන්නේ අභ්‍යවකාශය කියන එකේ. පාඩම පටන් ගත්ත විතරයි මොකද්ද මාතෘකාව අභ්‍යවකාශ තාක්ෂණය. අභ්‍යවකාශය කියන්නේ මොකක්ද? දැන් 9 වසරේ විද්‍යාව ඉගෙනගෙන තියෙන දැන් තාම හොඳින් නේද? ඒතොර විද්‍යාවෙන් මේක අහුවෙනවා අපිට. අපි දන්නවා. ඔබට තේරෙන්න අභ්‍යවකාශය කියන්නේ මොකක්ද කියලා අදහසක්. අභ්‍යවකාශය කියන වචනේ අර්ථය නෙවෙයි. මොකක්ද විද්‍යාත්මක අභ්‍යවකාශය කියලා කියන්නේ? මොකද කියන්නේ? දන්න එහෙම අදහසක් තියෙන කවුරු නැද්ද? අභ්‍යවකාශය කියන්නේ එහෙම අදහසක් නැහැ. එතකොට මාතෘකාව තුල අන්තර්ගත දේවල් සාකච්ඡා කළත් මම හිතන්නේ ඔයගොල්ලෝ කියව ගත්තත් නැත්නම් මාතෘකාවට අදාළ පාඩම තුල තියෙන දේවල් සාකච්ඡා කරගත්තත් ඔයගොල්ලෝ අවශ්‍ය දේ ඔයගොල්ලෝ ගාව නැහැ. ආකාශ වස්තු ඇති අවකාශය. එහෙම කියන්නත් පුළුවන්. හැබැයි විද්‍යාත්මක නිර්වචනය නෙමෙයි.
ඒ කියන්නේ ඔබ අභ්‍යවකාශය කියලා කියන්නේ මොන ටිකටද මේ කියලා අහන්න. ඒ කියන්නේ මේ ඔයගොල්ලන්ට පේන මේ අවකා මේ හිස් ඊඩසරද එහෙම නැත්නම් ඕක වායුගෝලයෙන් පිටත මොකද පුතේ? වායුගෝලයෙන් පිටත කොටස වායුගෝලයෙන් ඔන්න තරමක් ලඟ වෙනවා මේ අදහසට. ඊටත් වඩා ළඟ අදහසකට ගියොත් නිර්වචනයකට ගියොත් පෘථිවි වායුගෝලයෙන් පිටට විශ්වයේ වස්තුන්ට පිටිපිට පවතින ප්‍රකාශය. ඒත් අර වගේ අදහස කියන හරියට මෙතනට ආවේ නෑ තාම. කියන හරි අදහසකට ආවේ නෑ. ඔය කියන එකේ ඔබ දන්න බවක් පේනවා. හැබැයි විද්‍යාත්මකව මොකක්ද අභ්‍යවකාශය කියලා කියන එක අදහස නෑ උතන. අපි සරලව කෙනෙකුට කියලා දෙන්න කිව්වොත් මොකක්ද අභ්‍යවකාශය කියලා කියන්නේ? මොකක්ද මෙන්න මේ මේකක් තමයි අභ්‍යවකාශය. දැන් අපි මේ ඉන්නේ අවකාශිකනේ අපි මේ ඔගොල්ලෝගේ ගේ ඇතුලේ වුණත් ඔය දැන් ඉන්න තැන වුණත් ඕකත් අවකාශයක්. අවකාශය කියන්නේ ඉඩක්නේ. අවකාශය කියලා කියන්නේ ඉඩ. කියන්නේ ඒ තියෙන ඉඩ ප්‍රමාණය. අවකාශය කියලා කියන්නේ. අභ්‍යවකාශය කියලා කියන්නේ ගැඹුරු ඉඩ ප්‍රමාණය. කියන්නේ විශාල ඉඩ ප්‍රමාණයක් කියන අභ්‍යවකාශය කියලා කියන්නේ. වචනේ අර්ථය මම ඔය කිව්වේ. මම අහන්නේ ඒ අර්ථය නෙවෙයි අවකාශය කියලා කියන්නේ ඉඩ. මම අහන්නේ ඒ වචනේ අර්ථය නේ මොකක්ද අභ්‍යවකාශය කියන්නේ කියන එක ගැන අපිට අදහසක් තියෙනවා. නැත්තම් පාඩම ගැන කතා කරලා වැඩක් නැහැ. යම් කීප දෙනෙක්ගේ අදහසක් ගත්තාම යම් කිසි අදහසක් තිබුණා. දැන් ලොක් පිටචර් කියන්නේ දැන් තමයි පාඩම පටන් ගත්තේ ඉන්සක් ඇතුවක් නැහැ. පොඩි කාරණාවක් විතර කතා කරමින් ඉන්නේ. නිසා එතකොට හැම කෙනෙකුටම අදහසක් තියෙනවා අභ්‍යවකාශය කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධයෙන්. ඒතකොට ඔය කිව්ව අදහස් වල යම් ප්‍රමාණාත්මක යම් අදහසක් උගල ගා තියෙනවා. නමුත් අපි කාටත් තේරෙන සාමාන්‍ය විවහාර විද්‍යාත්මකව ප්‍රවේශයක් ගත්තොත් අභ්‍යවකාශය කියලා කියන්නේ අර ඔගොල්ලෝ අදහස් කර දේවල් එක්ක ගත්තාම අභ්‍යවකාශය කියලා කියන්නේ මොකක්ද කියලා අපි කියනවා. ගුරුත්වාකර්ෂණය රාහිත කියන්නේ පෘථිවියේ ඉඳලා ගුරුත්වාකර්ෂණයෙන් එපිට ප්‍රදේශය. කියන්නේ අපි ගුරුත්වාකර්ෂණය කියන්නේ මොකද්ද කියලා ඔයගොල්ලෝ දන්නව නේද? යම් කිසි වස්තුවක් පොළොවට ඇදබෙද තබා ගැනීමේ ශක්තිය තමයි ගුරුත්වාකර්ෂණය කියලා කියන්නේ. අපි කියන්නේ ඕනෑම වස්තුවක් පෘථිවිය තලයේ මතට ඇදබෙද තබා ගැනීමේ ශක්තියක් තියෙන විශ්ව ශක්තියක්. ඒක අපි සාමාන්‍ය විද්‍යාත්මක ගුරුත්වාකර්ෂණය කියලා කියනවා. නේද? ගුරුත්වාකර්ෂණය නොමැති ප්‍රදේශය තමයි සරලවම කියනවා නම් අභ්‍යවකාශය කියලා කියන්නේ. පැහැදිලිද කාට හරි අපෙන් තවත් තියෙනවද? මොකක්ද අභ්‍යවකාශය කියලා කියන්නේ? ගුරුත්වාකර්ෂණය නොමැති අවකාශය. ඒ කියන්නේ එහෙනම් මේ පොළොවේ ඉඳලා කිසි ප්‍රමාණයක් තියෙනවා. සැතපුම් ගණනාවක් තියෙනවා. ඒ සැතපුම් ගණනාව තුල තමයි ගුරුත්වාකර්ෂණය තියෙන්නේ. කියන්නේ ඕනම වස්තුවක් පොළොවට ඇදෙත් තබා ගැනීමේ හයිය, ශක්තිය. දැන් අපි කැමති වුණත් අපි කැමති උඩට යන්න. හැබැයි මේකේ අපිට කැමති වුණාට මේ අපිට ඕන ප්‍රමාණය උඩ යන්න බෑ. මොකද අපි ඔය ශක්තියකින් මේ පොළොවට ඇදෙත් තබාගෙන ඉන්නේ. ගුරුත්වාකර්ෂණ විද්‍යාව කියන්නේ. ඒතර මෙන්න මෙහෙම මේ අපේ අවකාශය තුල අභ්‍යවකාශනේ මේ අපි ඉන්නේ අවකාශයකනේ. දැන් අපි මේ ඉන්නේ අවකාශයක. ඉඩකනේ අපි ඉන්නේ. මේ අවකාශයේ තියෙනවා මොකද්ද ගුරුත්වාකර්ෂණය. එහෙනම් ගුරුත්වාකර්ෂණය නැති අවකාශයට අපි කියන මොකද්ද අභ්‍යවකාශය. ඒතර ඒ හරිය මොකක්ද තියෙන ලක්ෂණය? යම් කිසි වස්තුවක් තමන්ගේ පාලනයෙන් ගිලිහිලා තියෙන අවස්ථාව. يعني ඒකෙදි තමන්ට ඕන දෙයක් කරන්න බෑ. يعني ඒකේ ඒ තුල ඔය අපි කියන මේ සාමාන්‍ය මේ අපේ මේ සාමාන්‍ය අවකාශය තුල තියෙන මේ හැකියාවක් නේක නෑ. හරිද? ඒතර මේකේ නම් අපිට යම් කිසි බලයක් පාවිච්චි කරන්න මේකෙදි. ඒ අභ්‍යවකාශය තුල බලය පාවිච්චි කිරීම අවමයි. ප්‍රමාණික අදහසක් නෑ. මේකෙදි අපි බලයක් පාවිච්චි කරනවා. මොකද ගුරුත්වාකර්ෂණය කියන ශක්තිය නිසා. එතකොට මෙන්න මේ ගුරුත්වාකර්ෂණය කියන ශක්තිය නොමැති මේ ප්‍රදේශයට අපි කියන මොකක් කියලාද? අභ්‍යවකාශය කියලා. පුළුවන් නම් මට ඊළඟ දවස් කවුරු හොයලා කියන්න මේ ඔය පෘථුවියේ ඉඳලා මේ සතපුම් ගාණක් තියෙනවා මේ අභ්‍යවකාශය දක්වා තියෙන සතපුම් ගාණ. ඒ කියන්නේ ඒ ප්‍රමාණය විතරයි මේ ගුරුත්වාකර්ෂණය තියෙන්නේ. දැන් කිව්වා සමහරට මතක් කියලා කාට හරි අදහසක් එන්නත් පුළුවන්. හැබැයි සරලව මතක තියාගන්න මට නඩියක් දෙන්න. Hello.
මරාට ලොග් වීම ගැටලුවක් තියෙනවා. හරි. නොතෙන්න කවුරු හින්නම් ඒ ඕක දැනගෙන ඉස්සෙල්ලා. මොකක්ද අභ්‍යවකාශය කියලා? අභ්‍යවකාශය කියලා කියන්නේ ගැඹුරු අවකාශය. ඒ කියන්නේ සාමාන්‍ය අවකාශයකුත් තියෙනවා. අපි ඉන්නේ සාමාන්‍ය අවකාශයේ සාමාන්‍ය ඉඩක. ඒතර මේකට වඩා ටිකක් බරපතල ගැඹුරු තැනක් තියෙන අවකාශයක්, හිස් අවකාශයක්. ඒකට අපි කියන අභ්‍යවකාශය කියලා. අභ්‍යවකාශය. ගැඹුරු අවකාශය. අභ්‍යවකාශය. එතකොට මේ දෙකේ වෙනස මොකක්ද? අභ්‍යවකාශයේ මේ සාමාන්‍ය අවකාශයේ වෙනස තමයි අපි මේ ඉන්න අවකාශයේ ගුරුත්වාකර්ෂණීය බලය කියන බලය මත පදනම් වෙලා තිනවා. ওই අභ්‍යවකාශයේ ගුරුත්වාකර්ෂණ බලය නැහැ. ඒක නිසා මේ අභ්‍යවකාශ තාක්ෂණي අපි මේකේ පාඩම් සාකච්ඡා කරන චන්ද්‍රිකා මේ අර මේක කක්ෂගත කරා කියලා. එහෙම එකක් කතා කරන්නේ. එතකොට මේ අපි මේ ওই ඔන්නෝ ගෙනියන්න අපි يعني මේ අභ්‍යවකාශයට යන්න එක ලේසි නෑ. යන්න අපි තාක්ෂණي භාවිතා කරනවා. ඒ තාක්ෂණي ඉඳලා ඒ කියන්නේ අභ්‍යවකාශය දක්වා යන්න අපිට වෙනම තාක්ෂණයක් ඕන. අභ්‍යවකාශයට වෙනම තාක්ෂණයක්, අභ්‍යවකාශ ගත වෙන්න තාක්ෂණයක් භාවිත කරනවා. අපි ඒක නිසා අපි කියනවා මේ අපි සදා රොකට් තාක්ෂණي භාවිත කරනවා කියලා නේ? ඒව භාවිත කරනවා කියලා. එතකොට ඒ කියන්නේ එහෙනම් මේ මිනිස්සු මේ මෙතන ඉඳලා අභ්‍යවකාශය දක්වා යන ගමනේදී විශාල පරිශ්‍රමයක් දරලා තිනවා එතෙන්ට ගමන් කරන්න. ඉස්සෙල්ලාම අපි මේ සාමාන්‍ය තාක්ෂණي දිනනකොට ඉස්සෙල්ලාම මොකද කරලා තියෙන්නේ මේ සාමාන්‍ය පොළවේ ඉන්න මිනිස්සෙක් උඩට පුළුවන් උඩකට යන්න යම් කිසි තාක්ෂණයක් භාවිත කරලා උත්සාහ කළා. ඉතින් මේ තාක්ෂණයක මොන හරි දෙයක් රැගෙන බලන්න රොකට් වගේ ඒ වගේ දේවල් භාවිත කරලා තියෙනවා. හරිද? ඊට පස්සේ එතනින් එහා අභ්‍යවකාශයේදී ඒකට වෙනම තාක්ෂණයක් භාවිත කරලා. මෙන්න මේ වගේ තාක්ෂණය ගැන තමයි මේ කතා කරන්නේ. මේ ක්‍රියාවලිය තුල එතකොට අපි දන්නවා මේ අභ්‍යවකාශයට ගිය පස්සේ අභ්‍යවකාශයේ තුල වෙනම තාක්ෂණ තියෙන. මේ තාක්ෂණ භාවිත කරලා මේ ලෝකය විශ්ව ධර්මාණයෙන් වඩපත් කළ ආකාරය තමයි පාඩමේ අන්තර්ගතව සාකච්ඡා කරන්නේ. එතකොට මේ අවකාශයන් දෙක වෙනම හඳුනා ගන්න. අභ්‍යවකාශය කියන්නේ මොකද්ද? සාමාන්‍ය අවකාශය කියලා කියන්නේ මොකද්ද? සාමාන්‍ය අවකාශය කියලා කියන්නේ ගුරුත්වාකර්ෂණයේ බලය සහිත අවකාශය. අභ්‍යවකාශය කියලා කියන්නේ ගුරුත්වාකර්ෂණය නොමැති අවකාශය. ඒතර මේ සාමාන්‍ය අවකාශයේ ඉඳලා අභ්‍යවකාශයට ගමන් කරන ගුරුත්වාකර්ෂණ තියෙන තැන ඉඳලා ගුරුත්වාකර්ෂණ නොමැති ප්‍රදේශයට යන්න සාමාන්‍ය විදිහට අපිට ගමන් කරන්න බෑ. මොකද අපිව ගුරුත්වාකර්ෂණ කියන ශක්තිය නිසා බලය නිසා මේ පෘථිවිය මත ඇදපෙත් තබා ගන්න ඕනම වස්තුවක් සජීවී ජීවි ඕනම වස්තුවක්. ඒකට මෙන්න මේක ඉස්සෙල්ලා ජය ගන්න උනා මිනිස්සු. ඉස්සෙල්ලා ජය ගන්න මේ කොහොමද අපි මේ අභ්‍යවකාශයට යන්නේ? يعني අර ගුරුත්වාකර්ෂණයෙන් එහාට යන්නේ කොහොමද කියන එක. ඒක තමයි රොකට් තාක්ෂණය. ඒක තමයි රොකට් තාක්ෂණය. ඒකට ඒක ඊට පස්සේ අර අභ්‍යවකාශය තුළ වෙනම අවකාශය තුළ ඒකේ වෙනම ක්‍රියාවලියක් තියෙන ඒක භාවිත කරලා මේ විශ්වගමන මඩ මේ සංසිද්ධියද මේක කතා කරන්නේ. එතකොට මේ අභ්‍යවකාශ තාක්ෂණය ගැන කතා කරනකොට ආතසි ක්ලාක් මහතා අපිට අමතක කරන්න බෑ. හරිද? මම එතෙන්ට එන්න කලින් මේ අභ්‍යවකාශය කියන තාක්ෂණය පිළිබඳ පොඩි අදහසක් ඕගොල්ලොත් එක්ක කතා කරන්න කියන්නේ. ඒ කියන්නේ අභ්‍යවකාශ තාක්ෂණ අපි එකපාර ආවේ නෑනේ. අභ්‍යවකාශ තාක්ෂණ අපි ආවේ ක්‍රමානුකූලව. එතකොට මෙන්න මේ පාඩමේ ඔයගොල්ලෝ පේනවා ඔයගොල්ලෝ පොතේ තියෙනවා පාඩම හරිද? බලන්න. මේකේ ඔයගොල්ලෝ පේනවා පාඩම තුල මේ මූලික හැඳින්වීම තුල තියෙනවා අභ්‍යවකාශය කියන කොටස තුල සමහර අයට ලොග් වෙන්න බෑ කියලා කියන එක. බලමු. එතකොට අපි මම අර අභ්‍යවකාශ සහ තාක්ෂණ කියන මාතෘකාව පිළිබඳව පැහැදිලි කරනවා ගැන මම හිතනවා ඔයගොල්ලන්ට සාමාන්‍ය අවබෝධයක් එන්න ඇති ඕන කෙනෙකුට විස්තර කරන්න පුළුවන් වෙන තව කෙනෙකුට විස්තර කරලා දෙන්න පුළුවන් වෙන අවබෝධයක් ඇති ඔයගොල්ලන්ට අභ්‍යවකාශ කියලා කියන්නේ මේ ගැඹුරු අවකාශය නැත්නම් සාමාන්‍යයෙන් පෘථිවි තලයෙන් එහා ගිය අවකාශය නැත්නම් ගුරුත්වාකර්ෂණ බලයෙන් තොර අවකාශය කියන එක ඇති. හරිද? එතකොට දැන් මේ අභ්‍යවකාශ තාක්ෂණයට ආව ගමනක් කියන්නේ ගමන තමයි මේකේ මූලික පැහැදිලි කරගෙන ඉන්නේ. එතකොට හිරුසඳු තාරකා කියන කෙනා ආවට ගියාට මේ සාමාන්‍ය වස්තු නෙවෙයි. ඔබ දන්නවා අතීතයේ තුල හිරුසඳු තාරකා වන්දනාමාන කරා. මම ඒකේ ප්‍රවේශය ගන්නම් මේ විදිහට. මොකද මම කල්ලුත් මේ පැහැදිලි කිරීම කරලා ඇති. මේ තාක්ෂණයට මිනිස්සු ආවේ කොහොමද කියලා.
මිනිස්සු අතීත මිනිස්සු ඊටාම නොදියුණු මිනිස්සු කොටාසයක්. කියන්නේ නොදියුණු කියලා කියන්නේ දන්නවනේ මේක මේ එකපාර කොහෙවත් ආපු මිනිස්සක් නෙමෙයි මේ ලෝකයේ මේ ජීවි අජීවි මේ සියල්ල ලෝකයේ තුල විවිධාකාරයක් තියෙනවා. බුදුදහමේ විස්තර කරන කමයක් තියෙනවා. විද්‍යාවේ තව විදිහකට විස්තර කරනවා. එහෙම තියෙනවා නේද? අපි පරිණාමවාදය තුල ඩාවින්චි කියනවා මේ ජලයෙන් තමයි සත්‍ය ආරම්භුනේ. උම ඇවිල්ලා තමයි මිනිස්යාව කියලා එහෙම කියනවා. ඊළඟට බුදුදහමේ අග්ගංග සූත්‍රයේ විස්තර කරන තව ක්‍රමයකට. දැන් අර පරිණාමවාදයේ කියන විදිහට වඩා වෙනස් ක්‍රමයක්. ඒක කියනවා බුදුදහමට අනුව අග්ගංග සූත්‍රය කියන මේ මිනිස්සු මේ ලෝකයක මේක සාමාන්‍යව දැනගෙන ඉන්නොත් මේ වැටිච්ච කොහොමද කියලා තාක්ෂණ බූර්ගය නෙමෙයි. එතකොට ඒක ගැන කියනකොට කියනවා ඔයගොල්ලෝ අහගන්න මේ සාමාන්‍ය ධර්ම සඳහන් විශේෂයෙන්ම මේ ලෝකයේ ආරම්භ වීම ගැන අග්ගංග සූත්‍රය සඳහන් කරනවා බුද්ධ ධර්මයේ තුල මේ ලෝකයේ ලෝක විනාශයක් කියලා ඔයගොල්ලෝ අහලා තියෙනවනේ. මේ ලෝකයේ යම් කාල සීමාවක් වෙන විනාශ වෙලා තියෙන කාලය. විනාශයක් කියලා කියන්නේ විනාශ වෙන කාලයක්. ওই ලෝක විනාශයක් එනවා. මේ ලෝක විනාශයක් එනවා. එහෙම තමයි සඳහන් වෙන්නේ. එතකොට මේ ලෝක විනාශය ආවහම මේ මුළු සමස්ත පෘථිවි තලයම කියනවා මේ වැහෙනවා කියලා සම්පූර්ණයෙන්ම ජලයෙන් වැහෙනවා කියලා කියනවා. සම්පූර්ණයෙන්ම ජලයෙන් වැහෙනවා. ඒකට අපි කියනවා සංවට්ට අවස්ථාව කියලා කියන එකට අපි කියනවා සංවට්ට අවස්ථාව. මේ ලෝක තාක්ෂණය කියනවා. සංවට්ට අවස්ථාව කියන එක. ඒ කියන්නේ මේ බුදුදහමට අනුව අග්‍රසොත් සඳහන් වෙන විදිහට මේ පොළොව තලයේ සම්පූර්ණයෙන්ම ජලයෙන් වැහෙන කාලයක්. මේක තමයි ලෝක විනාශ කියලා සලකන්නේ. විද්‍යාවට වඩා වෙනස් අදහස් තියෙනවා. මොකද භූතලය ඇවිල්ලා නැත්නම් වෙනත් ග්‍රහ වස්තු එකිනෙක ගැටලා එහෙම කතා කියනවා. ඒක වෙනම එකක්. දැන් මේ මම කියන්නේ බුදුදහමේ සඳහන් වෙන එක තමයි. එතන මේ සංවට්ට අවස්ථාවක් කියනවා. ඒකට මුළු පෘථිවි තලයේ සම්පූර්ණයෙන්ම ජලයෙන් වැහෙනවා. ලෝක විනාශ කියලා කියලා අදහස් කරන්නේ ඒක. ඊට පස්සේ මේ පොළොව තලයේ ඉන්න දියුණු මනසක් තියෙන සත්වයා කියනවා ඔවුන් මනෝමය කායක් මනස කායක් බවට පත් කරගෙන ශරීරය නැති මනස විතරක් කායක් බවට පත් කරගෙන මේ ආකාශයේ මේ සැරිසරමින් ඉන්නවා කියලා කියනවා. හරිද? ආකාශමය කාය මනෝමය කායක් දරාගෙන. ඒතකොට ඒකයි ඇඟ නෑ මනස විතරයි තියෙන්නේ. ඒ දියුණු මිනිස්සු විතරයි ඉතුරුනේ අනිත ඔක්කොම විනාශ වෙනවා. ඒක තමයි කියන්නේ. ඊට පස්සේ කොහොමාරි ඔක ටික කාලයක් ගියාම මේ පොළොවේ තියෙන ජල ප්‍රමාණය සම්පූර්ණ ටික අඩු වෙලා යම් තැන් වලින් භූමිය මතුවෙලා ඒ භූමිය තුල භූමිය මතුවෙනකොට අපි කියන එකට කියන විවට්ට අවස්ථාව කියලා. විවට්ට අවස්ථාව කියලා මේ විවස්ථ අවස්ථාවේදී මේ පොළොව තලයේ මතුවෙනවා කියලා හැමතැනම මේ ක්‍රමානුකූලව මතුවෙනවා කියලා කියනවා. මේ දැන් අපි හිතමු මේ ලංකාව මතුවෙලා තියෙන. ඒ වගේ ලෝකේ රටවල් ටික මතුවෙලා තියෙන වගේ පොළොව අන්න විවට්ට අවස්ථාව මතුවෙලා කියනවා. ඊට පස්සේ අර මේ මතුවෙන පස්සේ මේ පොළොවේ හැදෙනවා කියලා කියනවා රස පටලයක් කියලා එකක්. මේ විද්‍යාවට පූර්ව අදහස මේ කියන්නේ. විද්‍යාවට කලින්. ඊට පස්සේ ඒ රස පටලයක් කියලා එක මුළු පොළොව තලයේම හැදෙනවා කියලා කියනවා. ඒක තමයි පළවෙනි වීඩියෝ පොළොවේ. ඊට පස්සේ ඒකේ ඊළඟට ඒකෙම ආපහු කිව්වොත් එහෙම ආපහු බැලුවොත් එහෙම ඒකේ ආපහු ඒ රස පටලය සුවඳ වහණය වෙන්න පටන් ගන්නවා ඉහළ ආකාශයට. අර ආකාශයේ සැරසරමින් හිටිය මනසක් විතරක් තිබුණු මිනිස්සු සත්‍යය මොකද වෙන්නේ පොළොව තලයට එනවා. පොළොව තලයට ඇවිල්ලා මේ අර සුවඳ විහිදුවන මේ රස පටලයේ පොළොවේ තියෙන ඒක ආග්‍රහණය කරනවා. ආග්‍රහණය කිරීමත් එක්ක උන්ගේ මනස මනෝමය කාය වෙනුන ශාරීරික ලංඝ ලක්ෂණ එන්න පටන් ගන්නවා. ඊට පස්සේ යාග්‍රහණයත් එක්ක එහෙම ඊට පස්සේ පොළොව තලය ස්පර්ශ කරලා ඇඟිල්ලෙන් ස්පර්ශ කළා මෙහෙම ඇඟිල්ල පොළොවේ තලයේ ගහලා මුළු පොළොවම තිබුණේ රස පටලයක්. පොළොව මෙහෙම ස්පර්ශ කළා ඉවරලා ඒ රස පටලය අරගෙන ඉවරලා දිව ගාලා රස බලනවත් එක්කම තෘෂ්ණාව ඇති වෙලා අර ආග්‍රහණයත් එක්ක තෘෂ්ණාව ඇති වෙලා අර අහසින් ගමන් කිරීමේ හැකියාව නැත්නම් මනෝමය කායව දරාගෙන සිටීමේ හැකියාව නැති වෙලා සාමාන්‍ය සත්‍ය බවට පත් වුණා කියලා අග්ගන් සූත්‍රයේ සඳහන් වෙනවා. ඒතකොට ඔයගොල්ලෝ දන්නවා අපි දෙයක් දැක්කහම දැක්කම ගොඩක් අය ඔය අපේ පළවෙනිම කැත පුරුද්දක් විදිහට බවට පත් කරගෙන ඉන්න අපේ මේ සත්‍ය ආරම්භයේ තිබිච්ච පුරුද්ද. මොකද කරන්නේ? නේද? අපි මොකක් හරි දෙයක සාමාන්‍ය රස බලනකොට සමහරලාට මොකද කරන්නේ? ඇඟිල්ල ගහලා ඉවරලා ලේව කල බලනවා. ඒක තමයි අපි මේ සත්‍යයේ ආරම්භයේ පිළිබඳව සඳහන් කරන පළවෙනි තැනදී තුනේ ඕක. මේ භූමියේ තිබුණු රස පටලය ඇඟිල්ල ගහලා ලේව කාලා බැලුවා. අපි දැන්ටත් මොන හරි දෙයක් සමහරලාට එච්චර හොඳ එකක් නෙවෙයි නේ. ඇඟිල්ල ටිකක් ගහලා ඉවරලා ලේව කල බලනවා. නේද? ඒක තිතර ඊට පස්සේ ඕක විස්තරයක් තියෙනවා. ඔන්න මේ විදිහට ලෝකයේ තිබිච්ච එකක් ගැන කියනවා. කියන්නේ ආකාංශ. ඊට පස්සේ ඕකේ ඒවා නැති වෙලා ආපහු සංජාත හැල් නේද? භූමි පප්පට කියලා අර පොළොවේ තලයේ තිබුණ අර රස පටලය ඇතුළේ ඊට පස්සේ භූමි පප්පටක කියලා හතු වර්ගයක් හැදුණා කියලා කියන ආකාංශ සූත්‍රය දාන විදිහට භූමි පප්පට කියලා කියන්නේ ඒවා හතු වර්ගයක්. ඒවා තාම රස මේ සාමාන්‍ය හතු නෙවෙයි රසවත් හතු වර්ගයක්. ඊළාට ඒව අනුභව කරා කියලා කරන අර සත්‍යය ඊට පස්සේ ඒකත් අතුරුදහන් වෙලා ගිහිලි ඉවරලා
සංජාත හැල් සහල් ඔයගොල්ලෝ අහලත් ඇති. සංජාත හැල් සහල් කියලා කියන්නේ ওই අතීතයේ ඉස්සෙල්ලම තිබුණු V වර්ගයක්. අපි තිබුණු මේ පොළොතල්ලේ බිහිවෙච්ච V වර්ගයක්. ඒ V වර්ගයේ ඒක හැදුනහම ඒකේ මේ පොතුනේ කෙලින්ම හාල් ලැටි තමයි හැදෙන්නේ. පොතුනේ. අනික් කාරණාව ඒක හැදුනහම ඕන තරම් කපාගෙන යන්න පුළුවන්. ආයි කැපුව සැනින් ආපහු වෙනවා. කියන්නේ එහෙම එකක්. ඒ කතාවේ සඳහන් වෙන්නේ. ඊට පස්සේ ඕකත් ওই විදිහට ඔන්නෝම තිබුණා. ඊට පස්සේ මිනිස්සු යන්නේ අපහසුතාව නිසා එක දවසකට ගොඩ දවස් කීපයකට කපාගෙන ගිහලා මෙහෙම තෘෂ්ණාව ඇති වෙලා මේ වර සාමාන්‍ය විදිහට වැටෙන එක නැවතිලා සාමාන්‍ය පොළොතලේ සාමාන්‍ය තත්ත්වයටපත් වුණා කියන එක එක ක්‍රමවේදය. ඊට පස්සේ ඔන්න ඔය වගේ හිටිය මිනිස්සු එහෙම්බි වෙච්ච මිනිස්සු සංගායන සූත්‍රණු මිනිස්සුන්ට දැන් ඒ මිනිස්සුන්ට මේ ලෝකේ වෙන දේවල් හිතා ගන්න බෑ. ලෝකේ මේ අහසින් රතු පාට එකක් උදේට එනවා. ඊට පස්සේ මේ කාලේට මේ සිතින දිනවා මේ කියන්නේ. රතු පාට එකක් මොකක් හරි බෝලයක් ඇවිල්ලා එලියක් ඇවිල්ලා ඊට පස්සේ ඒක ටිකක් මුළු දවසේම දීලා ආපහු ඇවිල්ලි ඉවරලා අනිත් පැත්තෙන් බහැලා යනවා. ඊට පස්සේ තව ටිකක් කලකට තව රැවෙනට ආපහු තව ටිකක් රස්නේ නැති තව සුදු පාටනේ කහ පාට උරු තව රවුමක් නැත්තම් භාගයක් එහෙම ඇවිල්ලා ටික ටික ඇවිල්ලා උඹ නැතිලෝ එහෙම ඊට පස්සේ ඊටම ගමන් තරු කඩා වැටෙනවා වගේ පේන ඊට පස්සේ තව ලොකු දිලිසෙන වස්තුන් තව ආකාරයෙන් මේව මිනිස්සුන්ට හිතා ගන්න බැරි. මිනිස්සුන්ට හිතා ගන්න බැරි මේ වස්තුන් පිළිබඳව. ඊළඟට තවත් ආකාරයෙන් ගත්තාම මේ හිටපු ගමන් මහා සැඩසුලන් එනවා. මිනිස්සුන්ට හිතා ගන්නවා. මිනිස්සු හිතන මේ දෙවියෝ කියලා. අර ඉරහඳ දෙවියෝ කියලා හිතන්නේ මිනිස්සු. ඒ විද්‍යාව නැති කාලේ, තාක්ෂණ නැති කාලේ. විද්‍යාව නොදියුණු කාලේ. හරිද? ඊට පස්සේ ඒවා එහෙම මේ වෙලා දැන් ඔන්න මහා උලගක් ආවොත් ඒක හිතන්නේ දෙවියෝ. දෙවියෝ කොම්බ වෙලා. ඊට පස්සේ මහා ගං වතුරක් ආවම ඒක දෙවියෝ. නේද? මෙන්න මෙහෙම දේව සංකල්ප වලට මේ හැම එකක්ම යන්න පටන් ගත්තා. දේව සංකල්ප. ඉරහඳ තාරකාවට දෙවියෝ කියලා විස්තර කරලා වඳින්න ගියා. වන්දනාමාන කරලා ඔයගොල්ලෝ අහලා තියෙනවා. ඉරහඳ තාරක අවුව වැස්ස මේ හැම එකක්ම දෙවියෝ. වැස්සවලහක දෙවියෝ. වැස්සවලහක දෙවියෝ. මාරුත දෙවියෝ. සුලං දෙවියෝ. මේ විදිහට මේ හැම එකම දේවත්වාකාරෝපණය කරා. එහෙම කළේ ඇයි? මිනිස්සුන්ට හිතා ගන්න බෑ මේ මොනවද කියලා. මිනිස්සු දන්නේ නැහැ මේ මොනවද කියලා. මිනිස්සු හිතා ගන්න බැරි මේ වස්තුන් කෙරෙහි මිනිස්සු අනුගමනය කරේ මොකද්ද? ඒව දෙවියෝ කියන්නේ. මේකට තවත් විරත් විදිහකට දෙවියෙක් තුන. මේක තවත් චුට්ටක් අහගන්නකෝ. තාක්ෂණයේ පූර්වයෝ කියන මම මේ කතා කරන්නේ. හරිද? ඉස්සරම මිනිස්සු ටිකක් මං කියන්නේ මනස දියුණු නැති මිනිස්සු කොටස් කියලා. අපි මේ කියන්නේ වසර මිලියන ගානකට මේ මානවයාගේ ආරම්භය. අපි ලංකාවේ අපි ශ්‍රී ලංකාවේ මානවයාගේ ආරම්භය 2030ක් නැත්නම් 5000ක් කියලා ගත්තොත් ඒක නෙවෙයි ඊටත් පූර්වේ. මේ විශ්වය තුල මානවයාගේ ආරම්භය ගත්තා. ඒකලි තම නොදියුණු නිසා ගොඩක් මිනිස්සු දැන් බොහෝ පුංචි මිනිස් කොටසක් හිටියේ. දැන් ඒ මිනිස්සු දඩේමින් ජීවත් වෙච්ච කාලයක් තිබුණේ මුල්ම අවස්ථාවේ. දඩේමින් මෙන්න මේ දඩේමින් ජීවත් වෙද්දී මිනිස්සු දඩේමේ ගියානේ. එකක් හැරදෙස් මිනිස්සු දඩේමේ ගියා. දඩේමේ ගියහම ওই දඩේමේ යනකොට ගියහම හැම මිනිස්සුන්ට පුළුවන් වෙන්නේ දඩයන් කරන්න හැම සතෙක්ම දඩයන් කරන්න බෑ. කොටි වලසු දඩයන් කරන්න බෑනේ. සිංහයෝ දඩයන් කරන්න බෑනේ. දඩයන් කරන්න පුළුවන් සත්තු කොටස් එක්ක. ඉතින් අර තමන්ට ආයුධත් අරගෙන ගිහිල්ලා ඒ කාලේ හදාගත්ත ආයුධත් අරන් ගිහිල්ලා සත්තු දඩේමේ ගිහිල්ලා යනකොට සමාජ උරෙක් කරේ මේ අහුවිලා එහෙම දඩයන් කරගන්න පුළුවන් වෙන්න පුළුවන් නේද? ඒවා දඩයන් කරන්න පුළුවන්. හැබැයි හිටි හැටිම කඩාපහත් වුණොත් කොටි වලහි සිංහේ අලියේ මේ මිනිස්සු මොකද කරන්නේ? මේ මිනිස්සු දුවනවා. දුවලා ගිහිල්ලා මේ මිනිස්සු මොකද කරන්නේ? එක්ක ගහකට ගොඩ වෙනවා. එක්ක ගලකට ගොඩ වෙනවා. ගොඩ වෙලා මොකද කරන්නේ? සතා යනකම් ඉඳලා බැහැලා යනවා. සාමාන්‍ය අපිට තේරෙන සිද්ධියනේ. හැබැයි මේ මිනිස්සයා ඒ සතාට ඒ වෙන සිද්ධියකට මුහුණ දුන්නා අර අතීත මිනිස්සයා එයා දුවලා ගිහිල්ලා බේරිනවා ගහකට හෝ ගලකට ගොඩ වෙලා. හැබැයි එයා හිතන්නේ ආයිත් තියෙන සතා ගැඹස කිවට බැලලා කල්පනා කරන්නේ මම දුවලා ගිහිල්ලා බේරිච්ච එක නෙමෙයි. එයා කල්පනා කරන්නේ කොහොමද? එයා කල්පනා කරනවා අනේ බලන්නකෝ අනේ දෙයියනේ මේ ගස මේ විශාල ගස මාව බේරගත්තා. මේ විශාල ගල මාව බේරගත්තා. එයා ගොඩුනේ ගල් ගෙඩියකට නම් එතන එයා බේරගත්තා කියලා හිතනවා. ඒ ගල් ගෙඩිය විසින්. මහා ගහකටනේ ගොඩිනේ පොඩි ගස් වල වෙන්නේ නැහනේ. මහා රූස ගස් අදුෂ්‍යමාන ගස් එක ලොකු ගහකට ගොඩ වෙන්නේ. ගොඩලා ඒකෙන් බහැලවිලා කල්පනා කරන මේ මිනිස්සයා කොහොමද මේ ගහ මාව බේරගත්තේ? එහෙමයි කල්පනා කරන්නේ. ඒක මම කියර මානසික දියුණුවක් මනස දියුණුව නැති බුද්ධිය දියුණු නොවිච්ච තාතීත ඈතතේ වසර මිලියන ගණක් ඉහ මිනිස්සු ගැන මේ කතා කරන්නේ. මානවයා ගැන. ඒව කල්පනා කරන මේ සාහිත්‍යයේ කොටස මම කියන්නේ. කල්පනා කරලා එයා හිතනවා මාව මේ බේරගත්ත මේ ගහ දෙවියෙක්. මේ සිදුවීම ගොඩක් අයට වෙන්න පුළුවන් නේ සමාජයේ. ඒ කාලේ මිනිස්සු ගොඩක් අයට වෙන්න පුළුවන්. ඉතින් අන්න එහෙම කෙනෙක් මොකද කරන්නේ මේ එහෙනම් දෙවියෝ තමයි මාව බේරගත්තේ. මේ ගහ කියන්නේ දෙවියෝ. අන්න දෙවියන්ට කියා ගස් වලට වදින්න පටන් ගත්ත සංසිද්ධිය ඇති වුණා. ඇති වුණා ওই විදිහට.
තාක්ෂණයක් නැහැ නේ. ඉතින් සාමාන්‍ය මිනිස්සු හිතනවා කුතුහලයක් තියෙනවා. කුතුහලයේ තියෙන දේවල් කුතුහල තමන්ට හිතා ගන්න බැරි අදෘශ්‍යමාන කුතුහලය දනවන තැන් වලට තමන්ට තේරුම් ගන්න බැරි දේවල් වලට මිනිස්සු හිතනවා ඒව දෙවියෝ කියලා. අර ඉරහඳට වැන්දේ ඒකයි. ගස්කොළන් වලට පදින්න පටන් ගත්ත යන්න ඔය කියන සිද්ධියත් එක්ක ඒක නිසා. තමන් ගිහිල්ලා බේරිච්ච එක නෙමෙයි. තමන් දුවලා ගිහිල්ලා පණ බේරගත්ත එක නෙමෙයි කල්පනා කරන්නේ. එයා හිතන්නේ මේ ගහ තමයි මාව බේරගත්තේ. ගල් ගෙඩියකට වෙච්ච මිනිස්සෙන් නම් එයා හිතනවා මේ ගල් ගෙඩිය තමයි මාව බේරගත්තේ. එහෙම හිතනවා. හිතලා මොකද කරන්නේ? ඒවට දෙවියෝ කියලා දේවාරත්වයක් ආරෝපණය කරනවා. ඊට පස්සේ යනවා ගෙදර. අර මිනිස්සෙක් ගෙදර යනවා. ගෙදර ගිහින් කියනවා ගෙදර තමන්ගේ බිරිඳ ඇතුළු අයට කියනවා මේ මොකද්ද කියන්නේ? මේ සිද්ධිය කියනවා මෙහෙම සතෙක්ද මම කොටියෙක් ආවා මම දීපුව දුවලා ගිහලා මාර වැඩක් කරා මම දුවලා යද්දි ගහක් මාව බේරගත්තා. නොදිනු මනසක් තියෙන නිසා එහෙම කිව්වා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? පූජා වට්ටි ආහාරය අරගෙන ගිහලා අර ගහ ගාවෙන් දාලා වන්දනාමාන කරලා ඒ මිනිස්සු යනවා. ඊට පස්සේ ඉඳලා බලනකොට ඊට පස්සේ ඉඳලා බලනකොට මොකද වෙන්නේ? අර පූජා වට්ටියේ තිච්චේවත් නැහැ. අර ගෙනල්ලා දීපු ආහාරත් මොනවත් නැහැ. මේ මිනිස්සු හිතනවා කොහොමද හිතන්නේ? අර විදිහට හිතුව මේ මිනිස්සු කොහොමද හිතනවද? ඔර කියන්නකො. එහෙම හිතුව මේ මිනිස්සු කොහොමද හිතනවද? අර ආහාරට මොකක් වෙලා කියලා හිතනවා. දේවියෝ වළඳලා කියලා හිතනවා. ඉතින් අන්න මොකද්ද වෙන්නේ ඊළඟට? ඒ මිනිස්සු ආපහු ගිහිල්ලා ගමේ ඉන්න සේරටම කියනවා මෙන්න මෙහෙම එකක් වුණා. මේ මම ආහාර ගෙනිහිල්ලා තිබ්වා පූජාවන් තිබ්වා. අය මොකක්වත් තිබ්බේ නැහැ ඊළඟ දවසේ යනකොට. මොකක් වෙලාද? දෙවියෝ අනුභව කරලා. ඉතින් දෙවියෝ ඉන්නවා කියලා හිතුවා. ගමේ මිනිස්සුත් අර විදිහට ඊළඟ දවසේ රොත්ත පිටින්ම ටික ඇවිල්ලි ඉවරලා අර විදිහට වන්දනාමාන කරන්න බෑ. ඔන්න දේවත්වයක් ආරෝපණය කරන අර ගස්වලට. මේ මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි නිසා. ඉතින් අදුෂ්‍යමාන නිකන් බලයක් වගේ මිනිස්සු කල්පනා. ඇත්තට මොකද උනේ අර ගෙනල්ලා තිබු පූජා වට්ටි වලට අරහට? ඒවා සත්තු කෑවා. ඒක සත්තු කෑවා කියලා තේරුම් ගන්න මේ මිනිස්සුන්ට හැකියාවක් තිබුණේ නැහැ. ඒ නිසා මේ මිනිස්සු හිතුවා මොකක්ද දෙවියෝ තමයි අනුභව කරන්නේ. මෙන්න මේ විදිහට තනින් තන දේවල් විදිහට පටන් ගත්තා. විශාල ගල් ගෙඩියක් දැක්කම ඒකේ තියෙන අදෘශ්‍යමාන ශක්තිය නේ. දැන් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දන්නවනේ. නුග ගහක් ඇට්ට ගියාම ඒක ටිකක් අපිට හිතා ගන්න බැරි අදෘශ්‍යමාන ස්වභාවයක් තියෙනවා. නාග ගහක් ඇට්ට ගියාම අදෘශ්‍යමාන ස්වභාවයක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි. විශාල ගහක් ඇටකට යන්නකෝ ලොකු හේඩරි ගහක් ඇටට. ඒක අපිට හිතා ගන්න බැරි හරි අමුතු ස්වභාවයක් අපි හිතන දකින්න. ඒක අතීත මිනිස්සු හිතුවේ ඒවයි දෙවියෝ ඉන්නවා කියලා. නොදිවුන සමාජය. දෙවියෝ ඉන්නවා කියලා හිතුවේ. ඉතින් මොකද කරේ? ඒව වන්දනාමාන කරන්නේ. වන්දනාමාන. අන්න දැන් බලන්නකෝ මම දැන් දෙවියෝ කොටස් ටිකක් ඔයගොල්ලෝ කිව්වනේ ඉර හඳ තාරකා කියලා හස්ස දෙවියෝ ටිකක් හිටියා. ඊළඟට මැද හිටියා වැස්ස සුළඟ වගේ තවත් දෙවියෝ ටිකක් හිටියා. ඊළඟට තව දෙවියෝ ටිකක් මේ පොළවේ ඉන්නවා. මොනවද? මහා ගම් වතුර ඒවට වෙනම නම් තිබ්බ මට දැන් මතක් වෙන්නේ නැහැ. දෙවියෝ ඒ ගම් වතුරට වෙනම නමක් තිබ්බ දෙවියෝ විතර සලකලා. ඊළඟට නියගයක් අහම ඒකත් දෙවියෝ කියලා සැලකුවා. දෙවියෝ කෝපෙල. ඊළඟට මහා සැඩ සුළඟක් අහම ඒක දෙවියෝ කියලා හිතුවා. ඊළඟට දැන් තව දෙවි කොටස් එක්ක තුන මිනිස්සුගේ අත්දැකීම් වලින් ඒ මොනවද? අර විශාල රෝස ගස් ඊළඟට පොළොවේ තිබුණු මහා විශාල ගල් මේවත් දෙවියෝ කියලා සැලකුවා. සලකලුවාම දැන් අපිට පේන දෙවියෝ කොටස් තුනයි. අහසේ ඉන්න දෙවියෝ, ඒ අතරේ ඉන්න දෙවියෝ, ඊළඟට පොළොවේ ඉන්න දෙවියෝ. ඒක නිසා දෙවියෝ කොටස් තුනක් ඇති වුණා තාක්ෂණ දිවෙන කලින් පෝරෙවිදී. ඒ මොනවද? ඒ අහසේ ඉන්න දෙවියෝ කිව්වා ආකාශස්ත දෙවියෝ. ඊළඟට හිටිය පොළවේ දෙවියෝ ටික එකට කිව්වා භූමස්ත දෙවිවරු කියලා. භූමස්ත දෙවියෝ කියලා. ඊළඟට හිටියා මේ දෙක අතරේ අය අන්තරීක්ෂ දෙවිවරු. බලන්නකෝ දෙවියෝ කොටස් තුනක් ලෝකෙ හැදිච්ච ආකාරය. ඉතින් මේවායේ කොච්චර ඉන්නවද අපි දන්නේ නැනේ. අපි දන්නේ ඉර එකයි හඳ එකයි කියලා අපි දන්නවා. ඊට වඩා ග්‍රහ ලෝක නේද ඕන තරම් තියෙනවනේ. තරු ඕන තරම් තියෙනවනේ. ප්‍රමාණයක් අපිට කියන්න බෑ. ඊළඟට මේ අන්තර තියෙන වැස්ස ඒ වගේ වන සාමාන්‍ය ප්‍රමාණාත්මක ගන්න පුළුවන්. පොළවේ තියෙන වන්දනාමාන කරන ගස්ගල් ඒ ප්‍රමාණයක් අපිට කියන්න බෑ. ගස්ගල් වලට වැන්දක් ටිකක් තිබ්බනේ අපි සාහිත්‍ය කාල අතීතය. ඒතකොට මේ හැම කොටාසෙම ප්‍රමාණයක් අපි දන්නේ නැති නිසා මිනිස්සු හදාගත්ත දෙවියෝ මෙච්චර ඉන්නවා කියලා. කොච්චරද? දෙවියෝ කොච්චරද? 33 කෝටි. කවුරුවක් ගණන් කරලා කියනෝ නෙවෙයි. මෙතන ඉන්න ප්‍රමාණය මේ ටිකයි නිකන් හිතලා බැලුවාම මේ ලෝකේ 33 කෝටියක් දෙවි දේවතාවුන් ඉන්නවා කියලා ඔන්නෝම සංසිද්ධියක් මේ ලෝතලයට මිනිස්යා සම්දානට ආවා. මේ හැම එකක්ම ආවේ ඇයි? මේ සියලුම සංසිද්ධිය ඇයි මෙහෙම ආවේ? ඉර හඳ තාරකා ඒව භූමියේ තියෙන මේ අනිකුත් සවස්තු මේ මිනිස්සු නොදිනු නිසා. මිනිස්සු තාක්ෂණික වශයෙන් නෙමෙයි තාක්ෂණ දිනු කරන මිනිස්සු දිනුනේ බෑ මනසින්.
නොදියුණු නිසා අන්‍යව වන්දනාමාන කරන්න පටන් ගත්තා. ඒව වන්දනාමාන කිරීමත් එක්ක 33 කෝටියක් දෙවියෝ ආවා. ඒ මනසින් දියුණු වෙද්දී සමහර මිනිස්සු මේව අතහැරලා ගියා. බුදුන් වහන්සේත් ඔයගොල්ලෝ දන්නවා බුදුන් වහන්සේ පහළ වෙනකොටත් මිනිස්සු ගස් ගල් වලට වඳින්න බැඳින්න හිටියා. බුදුන් වහන්සේව ප්‍රතික්ෂේප කළේ නෑ. නේද? අපි දැන්ටත් වඳිනවා. බෝධිය කියලා කියන්නේ ඒ බුදුන් වහන්සේ අනුදැන වැදෑරුව මේ ඕන හැම එකට ගහට බැඳලා නෑ. බුදු වෙන්නට Tamanට උදව් උපකාර කර නිර්වාණයට අවශ්‍ය කරන මානස හදන බෝධියට වඳින්න. අන්න අපි අර මිනිස්සු එකපාරට ගොතම ගස් වලට වැඳලා වැඩක් නැහැ කියලා බුදුන් වහන්සේගේ දේශනාව ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒ නිසා බුදුන් වහන්සේ මොකද කිව්වේ? හැම ගහටම නෙමෙයි. බුදුන්ට මග හසර හදලා දෙන්න පිහිට වෙච්ච බුදු වෙන්න උපකාර කළ බෝ ගහට වඳින්න. බෝ රුක්ෂයට වඳින්න. අන්න බලන්න අර පැරණි තිබුණු අර වැරදි වන්දනාමාන ක්‍රමය අර්ථාන්විත කරකට ගෙනාවා. ඒ කියන්නේ බෝ ගහට වදිනවා කියලා කියන්නේ මේකේ දෙවියන් නිසා වදිනව නෙමෙයි. ඇත්ත කතාව. බුදුන් වහන්සේ මේකක් නෙමෙයි කියන්නේ. ඒකේ යම් කිසි බලයක්. මේ හැම සබහායක වස්තුවකම බලයක් නැතුනේ. ඒක ගැන මම මේ කතා කරන්නේ. බුදුන් වහන්සේ එතනින් අපේක්ෂා කළේ මොකද්ද? බෝධිය මතක් කරලා බෝධියට වන්දනාමාන කරලා එතනින් මතක් කරගෙන බුදුන් වහන්සේ මතක් කරගෙන එතනින් මොකද මතක් කරගන්නේ? ධර්මයේ මතක් කරගෙන මොකද මතක් කරගන්නේ? නිර්වාණය. ඒ පියවරයි මේ අනුගමනය කරන්නේ. මම දන්නේ මේක ඉතින් අද වර්තමානයේ බෝධියට වන්දනාමාන කිරීම තුළින් නිර්වාණයට යන මගක් ගැන විචාර හිතනවද කියලා. නමුත් අපි ඒ කෘතුගුණ සැලකීමක් විතර. නිසා මෙන්න මේ වගේ වන්දනාමාන සභාවක් ආව. මේ ඔක්කොම කලේ මොකද මිනිස්සු? 33 කෝටියක් දෙවියෝ ඇතුණින් කොහොමද මිනිස්සුන්ට වෙන මොකක් නිසා නෙවෙයි. ඒ ඇති උනේ මිනිස්සුන්ට කෘතුහලයක් තිබුණා. කෘතුහලය කියන්නේ තේරුම් ගන්න බැරි හැම වස්තුවක්ම මිනිස්සු හිතේ මොකක් කියලා දෙවියෝ කියලා. ඉර ගැන මිනිස්සුන්ට තේරුම් ගන්න බැරුණා. ඒක හිතුවා දෙවියෝ කියලා. ඒක නිසා ඉරට වෙන්න. හඳ ගැන කල්පනා කරා හඳ කියන්නේ දෙවියෝ කියලා හිතුවා. තේරුම් ගන්න බැරි හඳට වෙන්න. එහෙම තමයි වන්දනාමාන කරමින් හිටියේ. ඒතොර මෙහෙම වන්දනාමාන කරමින් ඉන්නකොට අන්න කාර්මික විප්ලවයෙන් පස්සේ මිනිස්සු තාක්ෂණීය දියුණු කරන්න පටන් ගත්තා. තාක්ෂණීය කාර්මික විප්ලවයෙන් පස්සේ විද්‍යාව දිනුවත් එක්කනේ 17 18 සියවස් වලදී. ඒකේ ප්‍රතිඵලයක් විතර තමයි ක්‍රමානුකූලව මේ තාක්ෂණ දිවිලා මේ අභ්‍යවකාශ තාක්ෂණය කියන එක තමයි විද්‍යාව දිවිච්ච එකත් එක අභ්‍යවකාශ තාක්ෂණය දක්වා මේක ගමන් කිරීමේ අවකාශ හදාගත්තේ. තාක්ෂණය ආපු විදිහ. අපි පැරණි භාවිතයේ කොහොමද ඊට පස්සේ මිනිස්සු දියුණු වුණා. මානසික දියුණු වෙන තමයි විද්‍යාව දියුණු වෙන්නේ. විද්‍යාවට මිනිස්සු යොමු වෙන්නේ. මානසික දියුණු නොවෙන්න මිනිස්සු අවිද්‍යාවට යොමු වෙන්නේ. විද්‍යාව අතහරිනවා මිනිස්සු. ඒක තමයි මෙතනදී අපි තේරුම් ගන්න ඕන කාරණා. ඒ නිසා ඒ තාක්ෂණ විද්‍යාව දියුණු එකත් එක්ක තාක්ෂණ දියුණු වෙනවා. තාක්ෂණ දියුණු එකත් එක්ක තාක්ෂණ එක තැනක් විතර අභ්‍යවකාශය කියන තැන. අභ්‍යවකාශ තාක්ෂණ එක තැනක්. මම හිතන්නේ මේ කතාව ඔයගොල්ලෝ කිව්වේ ඔයගොල්ලෝගේ පෙළ පොතේ ආරම්භයේ තියෙන මේ කොටස නිසා. ආරම්භයේ තියෙන මෙන්න මේ කොටස නිසා තමයි මම මේ පැහැදිලි කිරීම ඔයගොල්ලන්ට කරේ. මේ තියෙන මෙතන තියෙන මෙන්න මේ කොටස නිසා තමයි මම ඔයගොල්ලන්ට ඒ පැහැදිලි කිරීම කරේ. එතකොට ඔයගොල්ලන්ට යම්කිසි අවබෝධයක් තීරුමක් මේ කොටසෙන් ගන්න පුළුවන්කම තියෙනවා. හිරුසන්තරක ආදී වස්තු කියලා අතීතයේ සිට මිනිසාගේ අවධානය යොමු වුණා. අතීතයේ මිනිසුන්ගේ අවධානය යොමු වුණේ මම අර කිව්ව විදිහට දෙවියෝ කියලා හිතලා තමයි අතීතයේ යොමු. ඒ මතර මදරන් වෙලා තමයි 33 කෝටියක් දෙවියෝ ආවේ. ඊට පස්සේ මිනිස්සු ටිකක් දියුණු වුණාන් පස්සේ නක්ෂත්‍රය නැත්තම් අපි කියන ওই තාරකා ශාස්ත්‍රයත් ආවා. ඒ අර මිනිස්සු ටිකක් දියුණු වුණාන් පස්සේ මම මේ තාරකා ශාස්ත්‍රය නැත්තම් අපි නක්ෂත්‍රය ප්‍රතික්ෂේප කරන දවසක් මගේ නෑ. යම්කිසි බලයක් තියෙන්න පුළුවන්. බුදුන් වහන්සේ කොහෙවත් නක්ෂත්‍රය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. අදහන්නේ ප්‍රතික්ෂේප කරන්නේ. බුදුන් වහන්සේ කියනවා ඒව නිවනට බාධා කරනවා. ඒ පෘථග්ජන බවට පෘථග්ජන සංසිද්ධි කලපන්නනේ ඕව භාවිත කරන්නේ. අදහන් බලනවා නම් නේද? නැකත් ඕ නැකත් ශාස්ත්‍රය බලන්නේ මිනිස්සු තමන්ගේ පෘථග්ජන අවස්ථා ඉටු කරගන්න. ඒක නිර්වාණයට බාධාවක්. ඒක නිසා බුදුන් වහන්සේ කියනවා ඌවා මත යපුණොත් අපේ නිවන් මාර්ගයට බාධාවක්. ඒ නිසා නක්ෂත්‍රය ප්‍රතික්ෂේප කරනවා නෙවෙයි. හැබැයි නක්ෂත්‍රයේ මත හිටියාම මොකද වෙන්නේ? නක්ෂත්‍රය මත විතරක් හිටු නිර්වාණයට යන බැරි නිසා බුදුන් වහන්සේ ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒතකොට අපි නක්ෂත්‍රයට බලයක් නැහැ කියනවා නෙවෙයි. නමුත් ඒකේ යම් බල ස්වභාවයක් තියෙන්න පුළුවන්. මම නම් එච්චරව විශ්වාස කරන පිළිගන්න කෙනෙක් නෙවෙයි. ඒක කොහොම නමුත් පිළිගන්න අය ඉන්න ඕනේ. නේද? තාරකා විද්‍යාව පිළිගන්න අය ඉන්න ඕනේ. මේ නක්ෂත්‍ර තාක්ෂණය. ඒතකොට මේ එතනදී සමහරලාට ඒව ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන්. විශ්වයට ශක්තියක් තියෙන එක නම් ඇත්ත. මම ඒ විශ්වාසයෙන් නම් දන්නවා. මේ විශ්වයට ශක්තියක් තියෙනවා. මේ අපේ අවකාශයේ ශක්තියක් තියෙනවා. හිරුට ශක්තියක් තියෙනවා. සඳට ශක්තියක් තියෙනවා. එහෙනම් ඒ ශක්තිය අනෙක් ග්‍රහ ලෝක වලට තියෙන්න පුළුවන්. මේ පොළොව තලයට ශක්තියක් තියෙනවා. මම මේකට කියන්නේ විශ්ව ශක්තිය කියලා. විශ්වයට ශක්තියක් තියෙනවා.
ඒක කාටවත් ප්‍රතික්ෂේප කරන්න බෑ. මිනිස්සු තව මිනිස්සෙක් වෙනුවෙන් හොදක් කරනවා නම් තේරුණාද? ඕගොල්ලෝ උනත් මිනිස්සු වෙනුවෙන් හොදක් කරනවා නම් ඒ මිනිස්සුන්ට ශක්තිය බලපෑම වෙනවා. ඒක මේ වෙන මොකක් හරි අදෘශ්‍යමාන එකක් නෙමෙයි. අදෘශ්‍යමාන එකක් නෙමෙයි. ඒක මේ විශ්වයේ තියෙන ශක්තියක්. අපේ කෙනෙකුට උදව් කරනවා නම් ඒ ප්‍රතිඵලය පෙරලා නැවත ලැබෙනවා. ඒ මනස අපේ හොඳ වෙනවා. ඒකත් එක්ක. මම ඒක ටිකක් විශ්වාස කරනවා. එතකොට මිනිස්සු මෙන්න මේ විශේෂ ශක්තියත් එක්ක මිනිස්සු ගමන් කරනකොට තිරුසම් තාරකා කෙරෙහි මිනිස්සුගේ තියෙන විශ්වාසය වෙනස් වෙලා නව මාවතකට ඇවිල්ලා මේවා පිළිබඳ කුතුහලය නිසා තමයි තිරුසම් තාරකා දෙවියෝ කියලා හිතුව කාලයක් තිබුණා. ඒවට වන්දනාමාන කර කාලයක් තිබුණා. ඊට පස්සේ ආපු එකක් ගැන තමයි මේ කතා කරන්න යන්නේ. ඒතකොට මේවා තිබුණු කුතුහලය පදනම් කරගෙන මේ වස්තුන් මිනිස්සු නිරීක්ෂණය කරා. මේව දිහා බැලුවා බලලා මේ මිනිස් සිත ඒව දිහා බලනකොට ඒව ගැන හිතනකොට ඒක වෙන්නේ කොහොමද කියලා කල්පනා කරනකොට මිනිස්සුන්ගේ බුද්ධිය ප්‍රබෝධවත් වුණා අවදි වුණා. අන්න ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මිනිස්සු ඒව භාවිතා කරනවා තමන්ගේ යම් අවශ්‍යතා ඉටු කරගන්න. උදාහරණයක් විදිහට ගත්තොත් නේද මේකේ තියෙනවා එවැනි අවස්ථා ඉටු කරගන්න අවස්ථා කීපයක්. මේ අවස්ථා එකක් තමයි නක්ෂත්‍ර නැත්තම් තාරකා ශාස්ත්‍රය. ඒ අර වස්තුන් කෙරෙහි තිබුණු මනුෂ්‍ය චින්තනයේ අවදිවීමත් එක්ක ඇති වෙච්ච එක තාක්ෂණ නක්ෂත්‍ර තාරකාවිත් නක්ෂත්‍ර නැත් කියලා එහෙම නැත්නම් අපි කියන තාරකා ශාස්ත්‍රය. නැකත් කියලා අපි ගන්නන්නේ. ග්‍රහ ලෝකවල පිහිටීම අනුව මිනිස්සුන්ට බලපාන්නේ කොහොමද කියලා බලන්නේ. ඒතකොට ඒක එකක්. ඊළඟට ගොවීන් වගාව සඳහා ඔය වගේම නාවිකයන් මුහුදුගම සඳහා ඉන්ජිනේරුන්ගේ නිර්මාණ දිශාභිමුඛ කිරීමටත් පරිශකයන් පෘථිවි අන්වේක්ෂණයේ තාරකා ග්‍රහ පිහිටීම දාගත්තා අපි. දැන් මෙතන තියෙන තාරකා සහ ග්‍රහ පිහිටීම භාවිතා කළ අවස්ථා කීපයක්. තාරකා වල සහ ග්‍රහයන්ගේ පිහිටීම භාවිතා කළ ස්වභාවයක් තිබුණේ. මොකද්ද? ගොවීන් භාවිතා කරලා තියෙනවා. ඊළඟට කවුද භාවිතා කරලා තියෙන්නේ? නාවිකයෝ භාවිතා කරලා තියෙනවා. ඊළඟට කවුද භාවිතා කරලා තියෙන්නේ? ඉංජිනේරුවෝ භාවිතා කරලා තියෙනවා. අන්න බලන්න නක්ෂත්‍රය නැතොත් අපි කියන තාරකා ශාස්ත්‍රය භාවිතා කරපු පිරිස් තුනක් ගැන මේක කියන කවුද? ගොවීන් භාවිතා කරනවා, නාවිකයෝ භාවිතා කරනවා, ඉංජිනේරුවෝ භාවිතා කරනවා. දැන් ගොවීන් කොහොමද භාවිතා කරන්නේ? කොහොමද ගොවීන් භාවිතා කරන්නේ? කොහොමද ගොවීන් භාවිතා කරන්නේ මේ තමන්ගේ වගා භෝග වගා සඳහා මෙන්න මේ තාරකා ශාස්ත්‍රය. පැහැදිලිව කියන කවුරුද? නැකත් බලන්න නම් නෙවෙයි. ඒකට මේ කියන්නේ. ගොවීන් කොහොමද මේක භාවිතා කරන්නේ? උදේ ගොවීන් භාවිතා කරන්නේ ඔවුන් දන්නව මොන කාලෙද මොන රස්නේ තියෙනකොට දන්න මොකද தත්ති කියලා. පායනවද මොන කාලෙද පායන්නේ ඒව දන්න. ඒ කොහොමද දැනගත්තේ? අර මේ තාක්ෂණ නිසා තාරකා ශාස්ත්‍රය නිසා. ඒ කියන්නේ අහසේ තියෙන යම් ලක්ෂණ මේ අහසේ තියෙන සූර්යාගේ උදාවීම මේ කියන කාරණාත් එක්ක මිනිස්සු කල්පනා කරන මේ කාල සීමාව තමයි වගා කරන්න ඕනේ. මේ කාල සීමාව තමයි වගා නොකළ යුත්තේ. කියනනම් වගාවට අවශ්‍ය කාලපලාසය තාරකා ශාස්ත්‍රය ඔස්සේ ගොවියෝ හරියට නිර්ණය කරා. නිසා ඔවුන් හැම කාලෙටම වගා කරේ නේ. වගාවට කාලයක් හදාගත්තා. සූර්යාගේ ලක්ෂණ බලලා ඒ කාලේ තියෙන සමහර තාරකාවල පිටින් බලලා ඔවුන් ගොවින් වගාවට එක යමු වුණා. නිසා ඔයගොල්ලෝ දැන්ටත් අපි සාමාන්‍යයෙන් දන්නවා අපේ රටේ වුණත් මේ දේශ ගුණේ කාල ගුණේ ගැන අදහසක් ගන්න මේ තාරකා ශාස්ත්‍රය. ඒක මත පදනම් වෙන. ඒ අනුව ගොවියා වගා කරන්න ඕන කොයි කාලෙද මේ කාලේ මොකද්ද වගා කරන්න ඕන ඊළඟට ආයෙ වෙනතම මහ කන්නේ කොයි කාටද එන්නේ නේද? ඒව අපි දැනගන්න. ජල කන්නේ කොයි කාටද එහෙම දැනගන්නේ මේවා මේ පදනම එන්නේ කොහෙද? තාරකා ශාස්ත්‍රය නිසා. ඊළඟට අපි ගත්තොත් නාවිකයා තමන් ගමන් මග හඳුනා ගන්න මේ තාරකා ශාස්ත්‍රය භාවිතා කරා. තරුණ පිහිටීම අනුව ගමන් කරා. ඉංජිනේරු විතරක් නෙමෙයි මේ කවුද? නාවික විතරන්නේ ගොඩ ගමන් කළා. මේ ගොඩින් ගමන් කළා. ඔයගොල්ලෝ දන්න සමහරලාට ওই ජාතක කතාවල සඳහන් වෙනවා. ධර්ම කතාවල සඳහන් වෙනවා මේ ගැල් පදවන අය විශේෂයෙන්ම වෙළඳාම යන අය තමයි තාරකා ශාස්ත්‍රය භාවිතා කර තමන් ගමන් බිම හදාගන්න. මොකද තරු සටහන් අනුව ගමන් කර බොක් අපි අහලා තියෙනවා. ඉංජිනේරුවොත් ඒකම භාවිත කරනවා. උදාහරණයක් විතර ගත්තොත් දැන්ටත් අපි මාලිමාව වගේ එකක් ගත්තාම මේ අර දිශානදීම හඳුනාගන්නේ ওই තාරකා ශාස්ත්‍රයත් එක්ක. උතුර කියලා ගන්නේ කොහෙද කියලා අපි තාරකා ශාස්ත්‍රයෙන් ගන්න. දකුණ කොහෙද නැගෙනහිර කොහෙද ඒක ගන්න ඉංජිනේරුවෝ පවා නේද? අපි ගන්න ඔයගොල්ලෝ අපි නිකන් කල්පනා කරොත් අපි හිතමු පියක් හදනවා කියලා. ඒකේ දිශානතිය ගන්නේ ওই ශාස්ත්‍රය අනුව. ඒ නිසා මේවා අය දැන් විතර කොටස් තුනක් අපි කිව්වා ගොවින් භාවිතා කරනවා, නාවිකයන් භාවිතා කරනවා, ඉංජිනේරු භාවිතා කරනවා. මේ පෘථිවියේ තියෙන තාරකා නැත්නම් ග්‍රහ පිහිටීම යොදාගත් බව සඳහන් වෙනවා. ඒකේ අභ්‍යවකාශ තාක්ෂණය ඒ මූලික සාමාන්‍ය ව්‍යවහාරය.
ඊට අමතරව අභ්‍යවකාශ තාක්ෂණයේ අනෙක් පැතිකඩ තමයි මේ පාඩමේ සාකච්ඡා කරන්නේ මේ නවීන තාක්ෂණය කොහොමද අභ්‍යවකාශය සඳහා භාවිත කරන්නේ. ඒකදී අපිට අමතක කරන්න බෑ පුතේ මතක තියාගන්න. ආතසිල් ක්ලාක් මහතා අපිට අමතක කරන්න බෑ. ආතසිල් ක්ලාක් මහතා කියලා කියන්නේ ලාංකීය නාමය ලෝකෙට ගෙන ගිය කෙනෙක්. ලාංකීය නාමය ලෝකෙට ගෙන ගිය කෙනෙක්. ඔයගොල්ලෝ දන්නවා මේ සාමාන්‍ය කතාව මේ ඔයගොල්ලෝ හොයාගන්න උන ආතසිල් ක්ලාක් මහතා සම්බන්ධයෙන් විස්තර ටිකක් මම ඉස්සරහ දෙනවා මාතෘකාවක් විදිහටම. ආතසිල් ක්ලාක් මහතා කියලා කියන්නේ එංගලන්තයේ ඉපදිච්ච කෙනෙක්. එංගලන්තයේ සමාසෙට් ප්‍රාන්තයේ මයින්හෙඩ් කියන ගමේ ඉපදිච්ච කෙනෙක්. අභ්‍යවකාශ තාක්ෂණී ප්‍රමුඛයෙක් මෙයා. ප්‍රමුඛයෙක් එයා තමයි මූලිකයා. මම ඉස්සරහදී කතා කරමු. ආතසිල් ක්ලාක් ගැන මතයි. ඒතර එංගලන්තයේ සමාසෙට් ප්‍රාන්තයේ මයින්හෙඩ් කියන ගමේ ඉපදිච්ච කොයි කාලෙද 1917 ඉපදුනේ. 1917 දෙසැම්බර් 16 ඉපදිච්ච ආතසිල් ක්ලාක් මහතා තමයි ආතසිල් ක්ලාක් මහතා කියලා කියන්නේ චුට්ටක් අහගන්න පොඩි කතාවක් මෙතන පැහැදිලි කරනවා. ආතසිල් ක්ලාක් මහතා කියලා කවුද කියලා ඔයගොල්ලෝ කියව ගන්න ඕන අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන එක. මේ ආතසිල් ක්ලාක් මහතා කියලා කියන්නේ මේ ඔහු ටිකක් බුද්ධි වර්ධනය වෙච්ච කෙනෙක්, හොඳ අවබෝධයක් තිබුණු කෙනෙක්. ඔහු වැඩියෙන්ම ප්‍රිය කළේ ඔහුගේ වැඩි ප්‍රියතාවය තිබුණේ මේ අභ්‍යවකාශ තාක්ෂණයට නෙමෙයි. ඔහු ඒකෙච්චර ඒක විතරක් නෙමෙයි. ඔහුගේ ප්‍රධාන බලාපොරොත්තු ඔහුගේ විනෝදාංශය බවට පත් වෙලා තිබුණේ ඔහුගේ තාත්තා ඉංජිනේරු ඉංජිනේරු හමුදාවේ ඉංගලන්ත ඉංජිනේරු හමුදාවේ ලුතිනවරේ තාත්තාගේ නම මට මතක විදියට මේ තාත්තගේ චාල්ස් රයිට් ක්ලාක් ඊළඟට අම්මගේ නම ගත්තොත් එහෙම අම්මා මවගේ නම තමයි මේ නෝරා මේරි පිලිප් කියලා නම. ඒතොර එයාගේ දරුවෙක් තමයි මේ ඉංගලන්තයේ මයින්හෙඩ් කියන ගමේ ඉපදිච්ච ආතසිල් ක්ලාක්. චාල්ස් ක්ලාක් සම්පූර්ණ නම ආතසිල් ක්ලාක් කියන චාල්ස් ක්ලාක් සම්පූර්ණ නම. ඒතොර ඔහුගේ ගම පිහිටලා තිබුණ ටිකක් මුහුදට සීමාවට මුහුදට සමීපව. ඒක නිසා මොකද උනේ? ඔහු ටිකක් අර මුහුදු කිවිදුම් කරන්නේ ටිකක් ප්‍රියකතාවයක් දැක්වුවා. මම පොඩ්ඩක් කියලා මේක නවත්තනවා. හරිද? මේ කොටස ආතසිල් ක්ලාක් මහතා සම්බන්ධ අපි ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. ඒතොර මේ මුහුදු පීනිමත් එක්ක මුහුදේ පීනන ඔහු හරි ආසයි. ඒතොර මුහුදු ගවේෂණය ඔහු ටිකක් වැඩිපුර යෙදුණා. ලිඩලා හැම වෙලාවෙම මුහුදේ ගිහිල්ලා කිමුදුම් කරන්නේ නැත්නම් කිමුදීම් පිළිබඳ ඔහු හසල අවබෝධයක් ලබාගත්ත කෙනෙක්. දැනුමක් ලබාගෙන හසල පළපුරුද්දක් තිබුණ කෙනෙක්. ඉතා ඔය විනෝදාංශයේ පිහින නායකගේ අවසාන බලාපොරොත්තුවක් තියෙනවා. ලෝකයේ තියෙනවා විශාලම කොරල් පරය. මොකද්ද? කවුරු කියන්නේ ලෝකේ විශාලම කොරල් පරය මොකක්ද කියන්නේ? ලෝකෙ තියෙන විශාලම කොරල් පරය. අදහසක් නැද්ද? විශාලම කොරල් පරය මොකක්ද? මතක තියාගන්න ලෝකෙ තියෙන විශාලම සහ සුන්දරම කොරල් පරය තමයි මහා බාධක කොරල් පරය. අහලා තියෙනයි පොඩ්ඩක් අයිසෙන් කරලා. මහා බාධක කොරල් පරය. හරි මහා බාධක කොරල් පරය. හරි. හරි විසර. හරි ලෝහයන් කරන මහා බාධක කොරල් පරය. එතකොට මහා බාධක කොරල් පරය මේ ලෝකේ ඉන්න මුහුදේ පීනන්න විනෝදාංශයක් බවට පත් කරගත්ත සෑම කෙනෙක්ගේම අවසාන අරමුණ බලාපොරොත්තුව තමයි ওই මහා බාධක කියන කොරල් පරයට ගිහිල්ලා ඒක සුන්දරත්වයෙන් ඉන්නේ ඒක පීනින්. ඒක ටිකක් ඒක අවසාන බලාපොරොත්තුව. ඒක දුන ඕස්ට්‍රියාවේ. එතකොට ආතසිල් ක්ලාක් මහතා මෙන්න මේකත් එක්ක සම්බන්ධලා තමයි ලංකාවට එන්නේ. පොඩි මොහොතකට වතුර ටික ගන්න තෙල් ටික ගහගෙන නැව පොඩ්ඩක් ලංකාවට සම්මිප කරන් පස්සේ තමයි ආතසිල් ක්ලාක් මහතා ලංකාවට උඩ වයි. හෝරා කීපයකට. ලංකාවේ සුන්දරත්වය සහ ස්වභාවය දැකලා ඔහු ලංකාවට වශීකృత වෙනවා. වශීකృత වෙලා මොකද වෙන්නේ? ඔහු ලංකාව තෝර ගන්නවා තමන්ගේ සුන්දර රටක් විදියට. ලංකාවට බැඳෙනවා. බැඳිලා ඔහු අවසාන වශයෙන් ලංකාවට ඇවිල්ලා ලංකාවේ මොකට පූජා කරනවා. මොකට පූජා කරනවා. ඔහුට පුදනවා මොකක්ද? මොකද්ද ඔහුට පුදන්නේ? ඔහුට දෙනවා පුරවැසි භාවය. පුරවැසි භාවය දෙනවා. එහෙම තමයි ලංකාවේ කෙනෙක් බවට පත් වෙන්නේ. ආතසිල් ක්ලාක් මම ඉතින් නවත්තනවා ලංකාවත් එක්ක සම්පූර්ණ කොහොමද කියලා ඔයගොල්ලෝ කියව ගන්න. මම ඉස්සරහදී අපි ආවනේ නැවත මේ කියවන්න පුළුවන් අපිට. එතකොට ඔහු ටිකක් අපි ඔය ගත්තොත් එහෙම මේ රොකට් ගැන මම කිව්වනේ. ඒකත් එක්ක මෙතන සාකච්ඡා කරා රොකට් ගැන කතා කරා. රොකට් තාක්ෂණය ඔහු භාවිතා කරේ කොහොමද කියලා මම ඉස්සරහදී පොඩ්ඩක් මතක් කරනවා. දැන් අපි පාඩමට යමු නැවත. පාඩමට ගිහිල්ලා අපි ආපහු මේ කොටසට එමු. ආතසිල් ක්ලාක් මහතා සම්බන්ධයෙන් ඔයගොල්ලෝ ටිකක් වැඩිපුර කියව ගැනීම උවමනාවක් නම් තියෙනවා කියන එකත් මතක තියාගන්නට ඕන ආතසිල් ක්ලාක් මහතා පිළිබඳව. හරිද? ඒවල ආතසිල් ක්ලාක් මහතා ගැන අපි ඉලිතිරිද කතා කරමු. ඒ සාමාන්‍යයෙන් ආතසිල් ක්ලාක් මහතා කියලා මම ඔයගොල්ලන්ට කලින් කිව්වා මේ ටිකක් ඔහු මුහුදු ගවේෂණ ටිකක් කැමති කෙනෙක්. හැබැයි ඒ විතරක් නෙමෙයි ඔහු
අභ්‍යවකාශය පිළිබඳ උනන්දු වුණා. ඔහු තමන්ම හදාගත්ත දුරීක්ෂ භාවිතා කළ අහස දිහා බැලුවා. තමන් හදාගෙන කිව්වා. එහෙම ඒ අභ්‍යවකාශය ගැන ඔහු කටයුතු කරා කියන එක. මොකද පාඩම දාලා ප්‍රධාන කෙනෙක් තමයි ආතර් සී ක්ලාක් මහතා. ආතර් සී ක්ලාක් ආතර් කියලා කියන්නේ ආතර් සී කියලා කියන්නේ චාල්ස් කියන එක. ක්ලාක් ආතර් චාල්ස් ක්ලාක්. හරිද? ආතර් චාල්ස් ක්ලාක් මහතා කියන ඔබට එකක් හදාarලා තියෙන්නට ඕන. අපි මූලික පැහැදිලි කරමින් පස්සේ පාඩමට ප්‍රවේශ වුණොත් එතකොට මේ ආතර් සී ක්ලාක් මහතා ගත්තාම මේ දන්නවා මේ තාක්ෂණයේ දියුණුවට ඔහු දැක්වුව විශේෂ අභ්‍යවකාශ තාක්ෂණයේ දියුණුව දැක්වු දායකත්වයේ මේ පොණේ කියලා කියන්න බෑ. හරිද? එතකොට ඔහු මේ චුට්ටක් ඉන්න විනාඩි දෙකකට හරි අපි බලමු ටිකක්. එතකොට මේ ආතර් සී ක්ලාක් මහතා ගැන මම ඔයගොල්ලොත් එක්ක කතා කරේ. ආතර් සී ක්ලාක් මහතා කියලා කියන්නේ කවුද කියලා අපි කතා කරා. සම්මානීය පුරවැසි භාවය ලැබුණු ලාංකීය පුද්ගලයෙක් බවට පත් වෙච්ච කෙනෙක්. ඒතකොට දිත්ත පුරවැසි ලංකාවේ පුරවැසි භාවය සම්මානීය ලැබුණා. ඒතර ඔහු අභ්‍යවකාශ තාක්ෂණයේ පියා කියලා තමයි සලකනවා. ඔහු කල්පනා කරා මේ පාඩමට සම්බන්ධ කරගෙන හදලා ඔහු කල්පනා කරා මේ තාක්ෂණය විශේෂ රොකට් තාක්ෂණය කොහොමද මේ ලෝකෙට ඵලදායී කරගන්න කියලා ඔහු කල්පනා කරා. රොකට් තාක්ෂණය. රොකට් එක කොහොමද ලෝකෙට ඵලදායී ලෙස යොදා ගන්න කියලා ඔහු කල්පනා කරනකොට ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි චන්ද්‍රිකා තාක්ෂණය ඔහුගේ මනසට එන්නේ. චන්ද්‍රිකා තාක්ෂණය ඔහුගේ මනසට එන්නේ. විශේෂ 1941 44 ලෝක යුද්ධයෙන් පස්සේ ඔහු ටිකක් මේකෙහි වැඩි අවධානයක් යොමු කරන ග්‍රන්ථ රචනා කරනවා. ග්‍රන්ථ රචනා කළේ ඒ ඔස්සේ මිනිස්සු විද්‍යාව සොයාගෙන යන අය යොමු කිරීමක් කරනවා. මේ චන්ද්‍රිකා තාක්ෂණය කෙරෙහි අවධානය යොමු කරන්න. විශේෂයෙන්ම දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ලෝකයේ රටවල් අතර විශාල උනන්දුවක් විශේෂයෙන්ම ගත්තොත් එහෙම ඔයගොල්ලෝ දන්න ඇමරිකාව ඊළඟට ජර්මනිය ඊළඟට රුසියාව පස්සේනේ චීනය රෙමෙන්නේ ජපානය වගේ රට මුලින් තිබුණේ ඇමරිකාව ජර්මනිය රුසියාව වගේ රටවල් විශාල සටනක් ඔවුන්ගේ විද්‍යාව දියුණු කරන්න විශාල සටනක් ගෙනිච්චා තරඟකාරීත්වයක් තිබ්බා නිසා ඔයගොල්ලෝ දන්න 1991 වෙනකම්ම ලෝකේ ප්‍රබලම රට තමයි සෝවියට් රුසියාව අභ්‍යවකාශය තරණය කර පළමු රට සෝවියට් රුසියාව උන් තමයි ඉස්සෙල්ලම අභ්‍යවකාශය තරණය කරන්නේ අපි දන්නවා අභ්‍යවකාශයේ ඉස්සෙල්ලම රොකට්ටුවක් මාර්ගයෙන් අභ්‍යවකාශයට ගියේ ඒ ඔක්කොම ඒ අය තමයි ඉස්සෙල්ලම කරන්නේ හරිද ඒක අපි ඉස්සරහදී තවදුරටත් පැහැදිලි කරගන්නට ඕන එතකොට මේ අභ්‍යවකාශ තරණයේදී සාමාන්‍යයෙන් ඉස්සෙල්ලම අත්දැකීම් රොකට්ටුව අපි රොකට්ටුව ඔස්සේ තමයි මේ තාක්ෂණය දියුණු වීම තැනට යන්නේ අපි ගත්තොත් එහෙම මේක පොඩක් බලා ගන්න පළවෙනි ඡේදයේ 19 වෙනි සියවසේදී විද්‍යාව තාක්ෂණ ශාස්ත්‍රයේ ප්‍රබල වෙනසකට ওই 19 වෙනි සියවසේ විද්‍යාව තාක්ෂණයේ ශාස්ත්‍රයේ දියුණු වෙන්නේ 17 18 සියවස්වල කාර්මික විප්ලවය තමයි ප්‍රධානම කාරණා බවට පත් වෙන්නේ මේ 19 වෙනි සියවසේදී විද්‍යාව තාක්ෂණය දියුණු වෙන්නේ. ඒක ඕපපාතිකව නැත්තම් ඉබේ වෙච්ච එකක් නෙවෙයි. ඒක හේතු උනා. ඔයගොල්ලෝ මේක පොඩ්ඩක් මතක තියාගන්න අද කතා කරපු බොහෝ දේවල් ඔයගොල්ලෝගේ මතකයට නංග ගන්න. ඒතර මේ කාර්මික විප්ලවයත් එක්ක මිනිසා විද්‍යාත්මක දැනුම නිර්මාණය කරමින් නව විද්‍යාව සොයා ගැනීම කළා. විද්‍යාව සොයා ගැනීම වල තාක්ෂණික අත්දැක බැලීම් කරලා ඒ වගේ තමගේ තාක්ෂණ දියුණු කරන්න උත්සාහ කරා. ඔය කාර්මික විප්ලවයේ පදනම තමයි විද්‍යාවේ දියුණුව. විද්‍යාවේ දියුණුව තමයි කාර්මික විප්ලවයේ පදනම වලට පත් වෙන්නේ. ඒතර විද්‍යාව දියුණු වෙනකොට මොකද මිනිස්සු කරන්නේ? නව තාක්ෂණය භාවිතා කරලා මිනිසුන් කළ වැඩ තාක්ෂණය මගින් කරන්න උත්සාහ කළා. තාක්ෂණය භාවිතා කළා. මිනිස්සු කරපු වැඩ තාක්ෂණයෙන් කළා. තාක්ෂණය නිසාම මිනිසුන්ට කරන්න බොහෝ වැඩ තාක්ෂණය මගින් ඉක්මනින්
ඵලදායීව සහ ඵලදායීව සහ ඉක්මනින් කරගැනීමේ හැකියාව මිනිස්සු හදාගත්ත මේ තාක්ෂණ. ඒක එක ප්‍රතිඵලයක් තමයි මේ අභ්‍යවකාශ වස්තුන් කෙරෙහි ඇති කරන අවධානය. ඒතර අභ්‍යවකාශ වස්තු පිළිබඳ උනන්දුව මෙන්න මේක නිසා ඉහළ යනවා. නිසා අභ්‍යවකාශ ගවේෂණය කරනවා. අභ්‍යවකාශ තාක්ෂණය බිහි වෙන්නේ මෙන්න මේ තාක්ෂණයත් එක්ක. ඒතර දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ අභ්‍යවකාශ තාක්ෂණය විශේෂ ඇමරිකාව, ජර්මනිය, සොවියට් සමූහාණ්ඩුව මූලික කරගෙන දියුණු වෙන්නේ උන් අභ්‍යවකාශ තාක්ෂණික උන් අතර තිබුණු තරංගය නිසා කියලා මම දැන් පොඩ්ඩක් කලින් වලට මතක් කරවන්න පළවෙනිදී එහෙම අපි සඳහන් කර ගන්න. හරිද? හරි. පළවෙනිදී අදහස් දෙකයි තියෙන්නේ. මොකක්ද තියෙන අදහස් දෙක? පළවෙනිදී අදහස් දෙක. එකක් තමයි පළවෙනිදී මේ කාර්මික විප්ලවයත් එක්ක ඇති වුණු තාක්ෂණික දියුණුව. ඒකේ ප්‍රතිඵලයක් ලෙස තාක්ෂණයේ විවිධ පැතිකඩවල දියුණුවනත් එක්ක අභ්‍යවකාශ තාක්ෂණය දියුණු වෙනවා. අභ්‍යවකාශ තාක්ෂණ දියුණු වීමත් එක්ක දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ඔයගොල්ලෝ දන්නවා පළමු ලෝක යුද්ධය ඇති වෙනවා 1914 18 කාල සීමාවේ. දෙවන ලෝක යුද්ධය ඇති වෙන්නේ 1941 44 කාල සීමාවේ. මේ ලෝකයේ සිද්ධ නොවේතු අවස්ථා දෙකක් වඩපත් වෙනවා. ඊට පස්සේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ඇමරිකා ජනපදයේ ජර්මනිය සෝවියට් සමූහාණ්ඩුව වගේ රටවල් අභ්‍යවකාශ තාක්ෂණය අභ්‍යවකාශ ජය ගන්න තරගයක් ඇති කරන ගන්නවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට විශේෂයෙන්ම ඔය ඉස්සෙල්ලම ලෝකේ දියුණුම රට තමයි සෝවියට් සමූහාණ්ඩුව. ඔවුන් 1941 1991 බිඳ වෙනකම් ඔවුන් තමයි මේකේ ඔවුන්ගේ සියලු තාක්ෂණික ඔස්සේ තාක්ෂණික දියුණුව ලබාගෙන ඉතින් පස්සේ තමයි ඇමරිකාව එතනට එන්නේ. ඇමරිකාවට කලින් සෝවියට් රුසියාව තමයි අභ්‍යවකාශ තාක්ෂණයේ දියුණුව අත්හදා බැලීම් කරා. ඔයගොල්ලෝ මේ ඊළඟ චේත් ඒක අත්හදා බැලීම් කරනකොට අභ්‍යවකාශ තාක්ෂණය අත්හදා බැලීම් කරනකොට මූලික තැනක් ලැබුණේ රොකට් එකට. රොකට් මට කියන්නකෝ කවුරු හරි අපේ දරුවේ මොකටද රොකට් එකක් ඕනද? ඒක තමයි. ඒ කියන්නේ මම පාඩම් පටන් ගන්නකොට පැහැදිලි කරන්නේ අභ්‍යවකාශ සහ අභ්‍යවකාශ නොවන ප්‍රදේශ ගැන. අභ්‍යවකාශ නොවන අවකාශ සහ අවකාශ කියන දෙකක් නේ. අවකාශය කියලා කියන්නේ අපි ඉන්න ටික. අභ්‍යවකාශය කියලා කියන්නේ අපිට ඉන්න බැරි ටික. අභ්‍යවකාශය නොවන ටික අවකාශය නොවන ටික අභ්‍යවකාශය. අන්න රොකට් එකක් අවශ්‍ය කරේ මොකටද? අවකාශයේ සිට අභ්‍යවකාශයට ජීවි වස්තුන් ගෙන යාම සඳහා. කියන්නේ එතනට යන්න මොකද අවකාශය කියන අපි ඉන්න ප්‍රදේශය. මෙන්න මේ අවකාශයේ ඉඳලා අවකාශයේ නොවන අභ්‍යවකාශයට. ඒ කියන්නේ ගුරුත්වාකර්ෂණ නැති තැනට යන්න සාමාන්‍ය විදිහට ක්‍රමයක් තිබ්බේ නැහැ. සාමාන්‍ය ක්‍රමයේ සමාන තාක්ෂණින් යන්න බෑ ඉතින්. අන්න එතනට යන්න. ඒ කියන්නේ අභ්‍යවකාශයට යන්න ක්‍රමයක් තිබුණ නැති නිසා මිනිස්සු මොකද කරේ? එතනට යන්න ඉස්සෙල්ලා වස්තුවක්. එතනට යවන්න පුළුවන් වස්තුවක් ඇතුවා. ඒ යවන්න පුළුවන් වස්තුව තමයි මොකක්ද? රොකට් එක. ඒක උනේ අපි සාමාන්‍ය රොකට් එක කියලා අපි අන්න කිය රොකට් එකක් යනවා වගේ යනවා. රොකට් එකක් යනවා. ඒ කියන්නේ මොකද? ඉතාම වේගෙන් යන්නේ. මොකද මේ වායුගෝලයේ පිහිටි මේ අවකාශය අපේ සාමාන්‍ය වායුගෝලයේ පිහිටි මේ අවකාශය. වායුගෝලයේ තියෙන අවකාශය නෙමෙයි. වෘත්තාකාශයේ මේ අවකාශය අපේ සාමාන්‍ය අවකාශය. අභ්‍යවකාශය නෝන ටිකනේ. ඒතර මේ වායුගෝලයේ පිහිටි මේ අවකාශය මේක පසාරු කරගෙන ඉහළට යන්නට විශාල බලයක් යොදවන්න ඕන. සෑම බලයකට ප්‍රතිවිරුද්ධ බලයක් තියෙන විද්‍යාව ඉගෙන ගන්න නේද? මේක ඒකට භාවිතා කරන එකට හයිය ශක්තිය තියෙන තාක්ෂණයක්. ඒක තමයි මේ ගුරුත්වාකර්ෂණ ප්‍රතිවිරුද්ධ බලය තරයා ඉහළට යන්න පුළුවන් වෙන බලයක් භාවිතා කරන. ඒක තමයි රොකට් එක කරගත්. රොකට් එක භාවිතා කරලා තමයි අභ්‍යවකාශය ජයගත්. අභ්‍යවකාශය ජයගත්. එතකොට අන්න පදනම දෙවෙනි ඡේදයේ මතක තියාගන්න රොකට් එක. රොකට් තාක්ෂණය. එතකොට මේ රොකට් තාක්ෂණය භාවිතා කරන රොකට් එක භාවිතා කරලා මේ අභ්‍යවකාශ ශේෂ්ඨ තාක්ෂණයේ ශේෂ්ඨ ජය ගන්න ප්‍රධාන කාරණා පොඩ රොකට් එක පාත්‍ර දෙනවා. ඒකේදී ප්‍රධාන තැනක් හිමෙන්නේ සමාජවාදී සෝවියට් සමූහාණ්ඩුව. මම මේක දේශපාලනික කොටසක් තියෙන නිසා සමාජවාදී කියන මම කතා කරන්නේ නැහැ මේ වෙලාව නෑ ඒකට. සමූහාණ්ඩුවක් කියලා කියන්නේ රටවල් රාශියක් එකතු වෙලා හදාගත්තු තනි පාලනයක් සමූහාණ්ඩුවක්. ওই ලෝකේ සමූහාණ්ඩුවක් කියලා කියන්නේ ආණ්ඩු කීපයක් එකතු වෙලා හදාගත්ත ආණ්ඩුවක් නේ සමූහාණ්ඩුවක්. සමූහයක් එකතු වෙලා ආණ්ඩුවක්. ඒ ආණ්ඩු ගොඩක් තිබුණා. අපි රටවල් 10ක් 15ක් විතර තියෙන ඒ ටිකේ හැම ආණ්ඩුවක්ම එකතු වෙලා තනි ආණ්ඩුවක් හදාගන්න එකට කියන සමූහාණ්ඩුව. සෝවියට් රුසියාව හදාගත්තේ ඒක. ඒතකොට අන්නේ සමූහාණ්ඩුවක් තියෙනකන් වුන් දියුණු වෙලා හිටියා. රටවල් කීපයක ආණ්ඩුවක් එකතු වෙලා තනි ආණ්ඩුවක් හදාගත්තා. ලෝකේ බලවත් ආණ්ඩුවක් වෙන්නේ. 1991 දී මොකද වෙන්නේ? වුන් අර සමූහාණ්ඩුවේ එක ආණ්ඩුව එකින් එක ගැලවිලා ගිහිල්ලා තනි ආණ්ඩු බාටපත් වෙනවා. ඒක උන්ගේ බලය පිළිගන්න සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටෙන්නේ. ඒතර සෝවියට් සංගමය
සමාජවාදී සෝවියට් සමූහාණ්ඩු සංගමය 1957 තමයි ස්පුට්නික් 1 කියන චන්ද්‍රිකාව සාර්ථකව කක්ෂගත කරන්නේ. කක්ෂය තියෙන්නේ කොහෙද? කක්ෂගත කිරීම කරන්නේ කොහෙද? අභ්‍යවකාශයේ. එතකොට චන්ද්‍රිකාව අභ්‍යවකාශයට ගෙනිච්චේ කොහොමද? චන්ද්‍රිකාව අභ්‍යවකාශයට ගෙනිච්චේ කොහොමද? රොකට් එකෙන් තමයි ගෙනිච්චන්න බලන්නේ. නම් අවකාශයේ ඉඳලා චන්ද්‍රිකාව කියන කෘත්‍රිම වස්තුව අභ්‍යවකාශයට ගෙන ගියේ. ඒ කියන්නේ වායු ගෝලයෙන් එපිට, එහෙම නැත්නම් අපි කියනවා ගුරුත්වාකර්ෂණ බලයෙන් තොර ප්‍රදේශයට අරන් ගියේ. කොහොමද චන්ද්‍රිකාවක් අරන් ගියේ? අන්න රොකට් එක භාවිත කරලා. රොකට් එක භාවිත කරලා. හරිද? ඒතර මේක තමයි චන්ද්‍රිකාවක් ගෙන කක්ෂගත කරනවා කියලා කියන්නේ, ස්ථානගත කරනවා අභ්‍යවකාශය තුල. ඒතර ඒක තමයි එතෙන් තිබුණේ චන්ද්‍රිකාව. පළවෙනි චන්ද්‍රිකාව තමයි ස්පුට්නික් 1 කියලා කියන්නේ. ස්පුට්නික් 1. ඒතකොට මිනිසා විසින් කක්ෂගත කළ ප්‍රථම චන්ද්‍රිකාව තමයි මේක. ඊට පස්සේ වසර කිහිපයකට පස්සේ 1960 දී වොස්ටොක් 1 කියලා තවත් යානයක් මිනිසෙක් සමග අභ්‍යවකාශයට යවනවා. අභ්‍යවකාශය කියලා කියන්නේ මේ අර ওই අභ්‍යවකාශයේ තියෙන වස්තුන් වලට ගිය එකනේ. අභ්‍යවකාශය කියලා කියන්නේ වෙනම එකක් නේ. අභ්‍යවකාශය යන එකත් එහෙම ලේසි නේ. ඊට පස්සේ දැන් අපි දැන් ඔයගොල්ලෝ අහනෝනේ, ඔයගොල්ලෝ දන්නෝ මේ අඟහරු වලට ගියා කියලා කියන. ඊට පස්සේ ඒගොල්ලෝ දන්නවා සඳ මතට පාදපු කියලා. ඒක වෙනම එකක්. ඒ අභ්‍යවකාශ වස්තුන් මත පාදවීමනේ. අභ්‍යවකාශ වස්තුන් මත නැතුව අභ්‍යවකාශයට ගිහි ඉස්සෙල්ලම මිනිස්සෙක් අරන් ගිහලා තියෙනවා. කවුද? සෝවියට් සමූහාණ්ඩුව. මොකද්ද චන්ද්‍රිකාව? යානේ මොකද්ද? වොස්ටොක් කියන යානේ. වොස්ටොක් කියන යානෙන් තමයි පළමු. ඒක සෝවියට් සමූහාණ්ඩුව. මුල් කාලේ සෝවියට් සමූහාණ්ඩුව තමයි අභ්‍යවකාශ ජයග්‍රහණය කරන්නේ. හරිද? ඊළඟට අපි ගත්තොත් එහෙම ඒතර අභ්‍යවකාශයට එහෙම ගිහපු පළවෙනි මිනිසා යූරි ගගාරින්. වොස්ටොක් 1 කියන එකෙන් ගිහපු පළවෙනි මිනිසා ඔයගොල්ලෝ දාන සාමාන්‍ය විහාරයට ඔයගොල්ලෝ දන්න නිසා යූරි ගගාරින් තමයි පළවෙනි මිනිසා. ඒ යූරි ගගාරින් කියන්නේ අභ්‍යවකාශයට ගිහපු මිනිසා විතරක් නිසා. සඳමත පහදප්පු අය වෙනම දන්නව නේද? සඳමත පහදප්පු තුන් දෙනා කවුද පුතේ ඉස්සෙල්ලම? නීල් ආම්ස්ට්‍රෝන්. කවුද ඉන්නවා? නීල් ආම්ස්ට්‍රෝන් ඉන්නවා. එඩ්වින් ඕඩ්රින් ඉන්නවා. තව කෙනෙක් ඉන්නවා. නම් තුනම හොයාගන්න. හරිද? මම මතක් වෙච්ච දෙයක් කිව්වේ යූරි ගගාරින් කියන අභ්‍යවකාශයට ගිය පුද්ගලයා. සඳමත බලමෙන් පාතබුවා කියලා කියන කවුද? නීල් ආම්ස්ට්‍රෝන් ඇතුළු පිරිස තුන් දෙනෙක් හිටියේ. ඒතකොට එඩ්වින් ඕඩ්රින් කියලා කෙනෙක් හිටියා. අනිත් කෙනා මට මතක හිටින්න මතක් කරන්න ආපහු. ඔන්න ඒ කියන්නේ සඳමත පළමුම මිනිසා යවන්නේ ඇමරිකාව. දැන් මෙතන වෙනස මතක තියාගන්න. මේ තරංගයක් කියලා මම කියන්නේ පටන් ගන්නකොටම තියෙන්නේ. රොකට් භාවිතා කරලා චන්ද්‍රිකා නැත්තම් යානයන් කක්ෂගත කිරීම නැත්තම් අභ්‍යවකාශයට යැවීම තරංගයක් ලෙස සෝවියට් රුසියාවයි ජර්මනිය ඊළඟට ඇමරිකාව තරංගයක් ලෙස මේ වැඩේ කරා. ඒතර අභ්‍යවකාශයට ඉස්සෙල්ලම මිනිස්සෙක් යවි සෝවියට් සමූහාණ්ඩුව. යූරි ගගාරින් යවලා මේ වැඩේ තමයි කළේ. වොස්ටොක්. ඊළඟට අපි ගත්තොත් එහෙම සඳමතට අන්න 1969 සඳමතට පළමු මිනිසා යවලා ඇමරිකාව තමයි ඒකේ ගෞරව හිමි කරගන්නේ. අභ්‍යවකාශ ශාස්ත්‍රයේ දියුනේ. ඔයගොල්ලෝ බලන්න සඳමත පාතපු තුන් දෙනා. හරිද? අනිවාර්යෙන්. මේ තියෙන වොස්ටොක් අර අභ්‍යවකාශයට මේ මිනිස්සෙක් ගෙන ගියේ පළමු යානේ. වොස්ටොක් කියන යානේ. හරිද? එතකොට මෙන්න මෙතන අවසානයේ තියෙන පොඩි කතාවක් කොට බලන්න. මේ අභ්‍යවකාශ ගවේෂණ ශාස්ත්‍රයේ විශේෂ සම්දිස්ථාන තීත්වය 3. මොකක්ද තීත්වය? අභ්‍යවකාශ ගවේෂණ ශාස්ත්‍රයේ සම්දිස් තීත්වයක් තියෙනවා. මොකද්ද මේ 3? පළමු චන්ද්‍රිකාව කක්ෂගත කිරීම. පළමු මිනිසෙක් සඳමතට යැවීම. මිනිසෙක් අභ්‍යවකාශයට යැවීම. ඊළඟට සඳමතට මිනිසෙක් යැවීම. ওই කොටස් තුන තමයි මෙතන තියෙන මේ අභ්‍යවකාශ තාක්ෂණ ශාස්ත්‍රයේ විශේෂ සම්දිස්ථාන තුනක් බවට පත් වෙලා තියෙන්නේ. හරිද? හරි. මෙන්න මෙතන ඊළඟට බලා ගන්නවා විශේෂම අවධානය යොමු කරන්න. චන්ද්‍රිකාවක් කියලා කියන්නේ මොකක්ද? අනිවාර්යෙන් හැමෝටම පාඩම්. චන්ද්‍රිකාවක් කියලා කියන්නේ මොකද්ද? අවකාශය තුල වස්තුවක් වටා කක්ෂගත වෙලා තියෙන. අවකාශය තුල වස්තුවක් වටා කක්ෂගත වී ඇති ස්වභාවික හෝ කෘත්‍රිම තවත් වස්තුවක්. එතකොට චන්ද්‍රිකා කියන්නේ අවකාශය කියලා කියනවා. අපි අභ්‍යවකාශය කියලා චන්ද්‍රිකාවක් කියලා කියන අවකාශය. මේ අපි ඉන්නේ අවකාශයක්. හරිද? අපි ඉන්නේ අවකාශයක්.
ඒ පෘථිවියේ තියෙන එක අවකාශයක. ඒ අභ්‍යවකාශෙත් තව වස්තු තියෙනවා. අපි ඉන්න අවකාශය නෙමෙයි අභ්‍යවකාශෙත් තව වස්තු තියෙනවා. හරිද? දැන් පෘථිවිය වටත් තියෙන එක මේ කක්ෂගත වීමක්. හරිද? ඒතර මේ අවකාශය තුල වස්තුවක් වටා දැන් පෘථිවිය වටත් තියෙනවා මොකද්ද? වස්තුන්. චන්ද්‍රිකා කක්ෂගත කරලා තියෙන පෘථිවිය වට. ඊළඟට චන්ද්‍රිකා කක්ෂගත කරලා තියෙන පෘථිවිය වට චන්ද්‍රිකා විතරක් නෙවෙයි. තව චන්ද්‍රිකා වර්ග දෙකක් තියෙනවා. ස්වභාවික චන්ද්‍රිකාවක් තියෙනවා, පෘථිවි චන්ද්‍රිකාවක් තියෙනවා. ස්වභාවික චන්ද්‍රිකා තමයි අපි මේ කතා කරන දේ මේ පාඩුවේ සාකච්ඡා කරනවා. පෘථිවි චන්ද්‍රිකා. ස්වභාවික චන්ද්‍රිකා කියලා ගන්න මොකද? සඳ වගේ වෙනත් ග්‍රහවල නේද? සමහර ඒවාට තියෙන මේ උපග්‍රහය මෙච්චර තියෙයි කියලා කක්ෂගත වෙලා ඒ වගේ. හරිද? එතකොට සූර්යාවට කක්ෂගත කරලාද පෘථිවියද පෘථිවිය වට කක්ෂගත කරලාද චන්ද්‍රයාද ස්වභාවික චන්ද්‍රිකාවේ. ඔන්න බලන්න කක්ෂගත වෙන වස්තුවක් වටා අවකාශයක් තුළ වස්තුවක් වටා කක්ෂගත වෙන තවත් වස්තුවකට තමයි චන්ද්‍රිකාවක් කියලා කියන්නේ. දැන් අවකාශයක් නෙමෙයි පෘථිවිය කියලා කියන්නේ අවකාශයක් නේ. එතකොට සූර්යයා වටත් අවකාශයක් තියෙනවා. අවකාශය කියලා කියන්නේ ඉඩ. මේක හොඳට තේරුම් ගන්න මේ කියන කාරණාව. සූර්යයා වටත් අවකාශයක් තියෙනවා. සූර්යයා වටා තියෙන අවකාශය තුල ස්වාභාවික වස්තුන් නැත්නම් චන්ද්‍රිකා ගොඩක් තියෙනවා. මොනවද? ඒ ග්‍රහලෝක තියෙන 9ක් 11ක් කියලා කියන්නේ ඔක්කොම සූර්යයා වටා කක්ෂගත වෙලා තියෙනවා. ඊළඟට පෘථිවිය වටත් කක්ෂගත වෙලා තියෙනවා තියෙන ස්වභාවික වස්තුන්. උදාහරණයක් විදිහට චන්ද්‍රයා. ඒතර සූර්යාවට දැන් මෙතන තේරුම් ගන්න ඕන කාරණාව මේකයි. සෑම වස්තු අවකාශය තුල සෑම වස්තුවක් වටාම මොකද තියෙන්නේ? සෑම වස්තුවක් වටාම අවකාශයක් තියෙනවා. සෑම වස්තුවක් වටාම අවකාශයක් තියෙනවා. ඉඩක් තියෙනනේ. ඒ ඉඩ තියෙන අවස්ථා දැන් සූර්යාවටත් අවකාශයක් තියෙනවා. සූර්යාවටත් අවකාශයක් තියෙනවා. සූර්යාවටත් චන්ද්‍රිකා රාශියක් තියෙනවා කක්ෂගත වෙලා. කෘත්‍රිමයෝනේ ස්වභාවිකයෝ. ඊළඟට අපි ගත්තාම ඒ සූර්යා වටා තියෙන තව වස්තුන් වටේ තව දැන් උදාහරණයක් ගන්න පෘථිවිය වටේ තියෙනනේ පෘථිවිය වටා කක්ෂගත වෙලා තියෙනවනේ නැත්නම් පෘථිවිය වටේ කක්ෂගත වෙලා තියෙනවනේ මේ චන්ද්‍රයාට අමතරව පෘථිවිය වටා තවත් ස්වභාවික කෘත්‍රිම චන්ද්‍රිකාවක් තියෙනවා. ඔයගොල්ලෝ මේ අනේ තාක්ෂණය ගන්න එතන. ඒතර අපි දන්නවා බ්‍රහස්පති වටා එවැනි ග්‍රහ වස්තු රාශියක් තියෙනවා. ඒක වටේ කක්ෂගත වෙලා තියෙනවා. කියන වස්තුවක් වටා ඒකට බැඳිලා තියෙනවා. ඒක වටා ගමන් කරමින් තියෙනවා. ගමන් කරමින් එයත් යම් රටාවකට ගමන් කරමින් තියෙනවා. ඒතර ඒව තමයි කක්ෂගත වෙනවා කියන්නේ. එතකොට සෑම ග්‍රහලෝකයක් වටාම ඔයගොල්ලෝ අහලා තියෙනවා දැන් දන්නෝ පෘථිවිය වටා පෘථිවියට උපග්‍රහයන් ඉන්නවා. ඒ පෘථිවිය වටා කක්ෂගත වෙලා තියෙනවා. ඊළඟට බ්‍රහස්පති සෙනසුරු ඒවා වටත් තවත් කක්ෂගත වෙච්ච වස්තුන් තියෙනවා. ඒවායි චන්ද්‍රිකා. ඒතර චන්ද්‍රිකා වර්ග දෙකයි මොනවද? ස්වාභාවික චන්ද්‍රිකා සහ කෘත්‍රිම චන්ද්‍රිකා. ස්වාභාවික චන්ද්‍රිකා කියලා කියන්නේ ස්වභාවිකම වටා පිහිටන කෘත්‍රිම චන්ද්‍රිකා කියලා කියන්නේ මිනිසා විසින් තාක්ෂණය භාවිත කරලා යවන්නේ. ඒකට පෘථිවි වටා තමයි ඒක තියෙන්නේ. හරිද? ඒක තියෙන්නේ. ඒක තමයි මෙතන සාකච්ඡා වෙමින් අපි කතා කරන්නේ. ඒතොර මේකේ වර්තමානයේ බොහෝ රටවල් විවිධ දේවල් අරමුණු කරගෙන කෘත්‍රිම චන්ද්‍රිකා කක්ෂගත කරනවා. අන්නේ අභ්‍යවකාශයේ දුම්පත් චන්ද්‍රිකාපත්ති මෙන්න මේ කක්ෂගත වූ අභ්‍යවකාශයේ දුම් චන්ද්‍රිකාපත්ති මූලික කොටස් තුනකට බෙදෙනවා. කෘත්‍රිම චන්ද්‍රිකා ගැන තමයි මේ පාඩම තුල අපි සාකච්ඡා කරන්නේ. කෘත්‍රිම චන්ද්‍රිකා ගැන කෘත්‍රිම චන්ද්‍රිකා වර්ග පිළිබඳව. එතකොට මේ කෘත්‍රිම චන්ද්‍රිකා වර්ග තුනක් මේක සාකච්ඡා කරනවා. අපි මොකද චන්ද්‍රිකාවක් අපි කක්ෂගත කරන්නේ පෘථිවියට කක්ෂගත කරන්නේ වෙන මොකටවත් නෙවෙයි. මොකටද කක්ෂගත කරන්නේ? ඒකේ බලාපොරොත්තු තමයි මොකක් හරි අපිට ප්‍රයෝජනයක් ගන්න. එතකොට මේ කක්ෂගත කරන නැත්නම් පෘථිවිය වටා පිහිටවන අභ්‍යවකාශය තුළ පිහිටවන මේ චන්ද්‍රිකා වලින් ඉටු කර ගන්න ලබන කාර්යයන් අනුව ඒවා ප්‍රධාන කොටස් තුනකට බෙදලා මේ තියෙනවා. විශේෂපත් තුනක් ගැන මේ කියන්නේ. එතකොට ඒ කෘත්‍රිම චන්ද්‍රිකා කෘත්‍රිම වස්තුන් වර්ග තුනකට බෙදෙනවා. එකක් තමයි sannivedana සහ කක්ෂගත කරපු වස්තුන් තියෙන ස්වභාවික කෘත්‍රිම වස්තුන් තියෙනවා. ඊළඟට වායුගෝලීය හා පෘථිවි සමීක්ෂණය සඳහා කක්ෂගත කරපු වස්තුන් තියෙනවා. ඊළඟට ගෝලීය යාන්ත්‍රණ චන්ද්‍රිකා කියන තවත් කක්ෂගත කරපු වස්තුවක්. මෙන්න මේ කොටස් තුන මේ පාඩම වල ඔයගොල්ලෝගේ අවධානයට යොමු කරගන්න. මේ දින ආතසි ක්ලාක් මහතා sannivedana චන්ද්‍රිකා පද්ධතිය පිළිබඳව පළමු වරට අදහස් පළ කරමින් චන්ද්‍රිකා තාක්ෂණ සංකල්පයේ පුරෝගාමී විදිහට කටයුතු කරලා ආතසි ක්ලාක් මහතා කොහොමද මේ ලෝකයේ විශ්වකම්මාන බවටපත් කළේ කියලා මේ පාඩමේ විශේෂයෙන් මෙතන සඳහන් කරලා තියෙනවා. ආතසි ක්ලාක් මහතා සම්බන්ධ කොටසෙදී. හරිද? ඊළඟට වායුගෝලීය හා පෘථිවි සමීක්ෂ චන්ද්‍රිකා පද්ධතිය ගැන වෙනම කතා කරන්න පොඩි කොටසක් තියෙනවා. ඊළඟට
ඊළඟ කොටසේ තියෙනවා ගෝලීය යාන්ත්‍රණ චන්ද්‍රිකාපත්ති. මේ කොටස් තුන පිළිබඳ වෙන වෙනම හැදෑරීමක් අපි කරන්න ඕන වෙන වෙනම අවබෝධයක් කරගන්න. බලමු කොහොමද සංවේදී චන්ද්‍රිකාපත්තියක කාර්යභාරය මොකක්ද වෙන්නේ කියලා. එතකොට මේ සංවේදී චන්ද්‍රිකාපත්තිය පිළිබඳව මුලින්ම අදහස් පළ කළ තියෙන්නේ ආතසි ක්ලාක් මහතා. ආතසි ක්ලාක් මහතා කියලා කෙනෙක් කවුද කියලා මම පාඩම් පටන් ගන්නකොට කිව්වා. පාඩම් පටන් ගන්නකොටම කිව්වා. එතකොට 1945 වයර්ලස් වර්ඩ් වයර්ලස් වර්ඩ් කියන්නේ මොකද්ද? කවුරු කියන වයර්ලස් වර්ඩ් කියන කොටසේ අර්ථය ගන්න කවුරුරි? වයර්ලස් වර්ඩ් මොකද කියන්නේ? වයර්ලස් වර්ඩ් වයර්ලස් කියන්නේ මොකද්ද? කවුරු මට කියන වයර්ලස් කියන්නේ මොකද්ද කියන්නේ? එතකොට මේක තේරෙනවා. මේ සංකල්පේ තේරෙනවා වයර්ලස් කියන්නේ මොකද්ද? දැන් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ওই මේ මම අර ඊටෙක් කොටස මතක් කරනවා මේ ඇඩ් එක නේ වියදම්ලස් නේද? මේ මනිලස් එහෙම අපි කියනවනේ. ලස් කියන්නේ මොකද්ද? ලස් කියන්නේ ප්‍රත්‍යක්. සිංහල භාෂාවකින් ඉංග්‍රීසි භාෂාවේ ප්‍රත්‍යක්. සෆික්ස් ප්‍රිෆික්ස් කියලා ගන්නවනේ ඉංග්‍රීසි භාෂාවේ ඒ වගේ එකක් තමයි මේ ලස් කියන්නේ. ලස් කියන එකේ අර්ථය මොකද්ද? කවුරු කියන්නේ ලස් කියන එකේ අර්ථය මොකද්ද? නෑ කියන එක. නැති වෙනවා. නේ? දැන් අපි කියනවා mindless කියන්නේ එතකොට අමතක වෙන ඊළඟ මේ බලන්නකෝ මේ වගේ ඊළඟට helpless කියලා කියන්නේ උදව් නැති කෙනෙක් උදව් නැති අපි සාමාන්‍ය සිංහලෙන් කිව්වොත් එහෙම අසරණේ helpless නේ mindless helpless ඒ කියන්නේ මොකක්ද වෙලා තියෙන්නේ තියෙන එක නැති කරපුවා ඒ කියන්නේ mind කියලා කියන්නේ මනස අපි නැත්නම් මතකය කියන එකනේ. ඒක නැති කරාම කියන mindless කියලා. මතකේ නැති. ඊළඟට help කියලා කියන්නේ උදව්ව. helpless කියලා කියන්නේ උදව් නැති. අසරණ කියන එක. හරිද? එහෙනම් wireless කියන්නේ මොකද්ද wireless කියලා කියන්නේ? කවුරු කියන wireless කියන්නේ මොකද්ද කියන්නේ? wire කියන්නේ මොකක්ද? අපි සාමාන්‍යයෙන් කියන රැහන් නැත්නම් wire කියලා කියන්නේ අපි කියන්නේ මේක wire නෙමෙයි wire කියලා අපි කියන්නේ. අපි කොහොමද කියන්නේ wire කියලා. මේ තියෙන්නේ. ඔන්න wire. මොකද? wire. අපි කියන්නේ wire කියලානේ. අපි සිංහල භාෂාවෙන් කියන්නේ wire කියලා කියන්නේ. දැන් මේ මොකද්ද කියන්නේ wireless. මොකක්ද එන? මොකක්ද එන wireless කියන්නේ? wire නේ. හරි පාරිභාෂිත වචනෙන් කියනවා නම් මොකද්ද? රැහන් රහිත ලෝකය wireless word කියන ලෝකෙනේ රැහන් රහිත ලෝකය කියන නම තියෙන සංග්‍රහය. ඒ රැහන් රහිත කියලා කියන්නේ පුතේ මතක තියාගන්න මේ වෙනකල් ලෝකේ ගනුදෙනු කරේ කොහොමද? ආතසි ක්ලාක් මහතා මේ විවරණය කරනකල් ලෝකේ ගනුදෙනු කරේ කොහොමද? සංනිවේදනය හදාගෙන තිබුණේ කොහොමද? වයර් වලින් සම්බන්ධ කරලා. ඒ කියන්නේ ආතසි ක්ලාක් මහතා මෙවැනි ප්‍රවේශයක් අරගෙන චන්ද්‍රිකාවක් කක්ෂගත කරලා පෘථිවි සමගට ආසන්නයේ ලෝකේ හැම කලාපයක්ම ආවරණය වෙන චන්ද්‍රිකාවක් අපි මෙහෙම හිතමු. දැන් අපේ ප්‍රදේශවල තියෙනවා මේ තව කියලා ගන්න අපි කුළුණු තියෙනවනේ. එක මේ ඔය මේ සංවේදන මේ ජාල වලින් කුළුණු හදලා තියෙනවා. ඒ කුළුණක් හැදුවාම ඒ අය මොකක් කරනවද? ඒකෙන් ඒ වටා තියෙන ගම්මාන රාශියක් මොකක් කර ගන්නවද? එක තැනකට ගන්නවා. නැත්තම් ওই ගම් ටික ඒ ගම්මාන අපි තුන් ගම්මාන 4-5ක් විතර තියෙනවා. මම මේ කෙටි පැහැදිලි කිරීම මම මෙතන කරන්න චුට්ටක් බලා ගන්න. මේ මෙතෙන්ට එන්නේ කොහොමද කියලා. අපි හිතමු ගම්මාන තියෙනවා 5ක් විතර වටේට. එක ළඟින් ගම්මාන 5ක් විතර තියෙනවා. මේ ගම්මාන ටික සම්බන්ධ වෙලා තිබුණ තාක් අපි කියන්නේ සංනිවේදනයෙන් සම්බන්ධ වෙලා තිබුණ අපි හිතමු මෙතන එක ගම්මානයක් තියෙනවා. මෙතන තව එකක් තියෙනවා. මේ විතර අපි හිතමු ගම්මාන 5ක් තියෙනවා කියලා. මේ ගම්මාන 5 වයර් වලින් තමයි සම්බන්ධ වෙන්නේ. කොහොමද? හරිද? වයර් වලින් සම්බන්ධ වෙලා තිබිච්ච එකක් මේ ලෝකෙට මම යන්න හදනේ ගමක් අරගෙන. මොකද්ද කරන්නේ? මෙන්න දැන් ලෝකෙට කොළඹ වගේ ප්‍රදේශ වල තාම රැහන් වලින් යනම් දේව සම්බන්ධතාවක් හදලා තියෙනවා. හදන ටවර් එකක්. හදලා ඉවර මොකද කරන්නේ? වයරයින් කරලා මොකද කරන්නේ? මෙතෙන්ට තාක්ෂණය දීලා මේකෙන් සම්බන්ධ කරන ඔක්කොම. මේ චන්ද්‍රිකා තාක්ෂණයෙන් සැටලයිට් වලින් කරන්නේත් ඒ වැඩේම තමයි. මේක අපි ගමක් කියලා ගමු. ගමක තියෙන කුඩා ගම්මාන ටිකක් කියලා ගමු. රටේ තියෙන කුඩා ගම්මාන ටික ඔය ඔක්කොම සම්බන්ධයි. ලංකාව ගත්තොත් එහෙම නේද? ලංකාවේ පිටුරු තලාගල ආදී ස්ථානවල නේද? ගොංගල කන්දේම තව ඉදි කරලා
අපේ රටේ මොකක් කරනවද? රූපවාහිනී channel ටික ඒවට දීලා ඒ වයින් ඒ ගම්මාන වල උදාහරණ. ඒකම තමයි මේ චන්ද්‍රිකා තාක්ෂණය කරන්නේ. මේක රටේ කරනකොට ලෝකේ කියනවා නම් ලෝකේ රටවල් වලට ජපානයේ හරි අපි මේ ලෝකේ තියෙන සියලුම රටවල් වලට මොකක් කරනවද? මේවට සම්බන්ධ වෙන ක්‍රමයක් තිබෙන්නේ නෑනේ. සම්බන්ධ වෙන තිබෙන්නේ කොහොමද? රැහැන් වලින්. මේක ප්‍රායෝගික වැඩක් නේ. මොකද කරේ? මේ රටවල් ටික ඔක්කොම ආවරණය වෙන විදියට මොකක් කරාද? අභ්‍යවකාශය. ඔයිත මෙතන මේ රටවල් ටික තියෙන මේකේ මේ හැම රටකම ඉහළ අපි හිතමු අභ්‍යවකාශය කියලා. මෙතන මෙන්න මෙතන චන්ද්‍රිකාව කක්ෂයකට මේ චන්ද්‍රිකාව මෙහෙම වටේ ගමන් කරන එකක් විතර තියෙන්නේ. මේකේ මොකද කරේ? හැම රටකටම සංනිවේදනය කරනවා. හැම රටකටම සංවේදනය කරනවා. ඒ කියන්නේ වයර් වලින් නෙවෙයි. වෙනද කරන්නේ වයර් වලින් කරන්න උනේ. වයර් නැතුව ලෝකේ සම්බන්ධ කිරීම තමයි වයර්ලස් වර්ඩ් කියලා මේ අදහස් කරේ. වයර්ලස් වර්ඩ් කියන සංකල්පය ගත්තෙම චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලෝකයේ එක ගම්මානයක් බවට පත් කරා. දැන් මේ කුඩා ගම්මානයක් රටේ තිබුණ එක දැන් ඔක්කොම එකතු කරා එකට අවරයකින් වගේ මේ අරක පෘථිවිය තුළ මේ පොළොව තුළ පිහිටවන එක ටවර් එක අපිට අවශ්‍ය කියලා ගන්න කුල්ලු කියලා ගන්න එක පේනවනේ. මේක එහෙම එකක් නෙමෙයි. මේක පිහිටවන්නේ අභ්‍යවකාශය. ඒතර අභ්‍යවකාශයෙන් නම් තමයි ලෝකයේ සෑම රටකට මොකක් කරනවද? මේ ඔයගොල්ලෝ දැන් අද මැච් එක බලලා ඉන්නවනේ. මැච් එක බලන්නේ කොහොමද? අන්න මේ තාක්ෂණය, චන්ද්‍රිකා තාක්ෂණය. ඒක නොතිබුණා නම් මොකද වෙන්නේ? මැච් එක බලන්න දෙන්නේ අපිට. ඒවනම් ඉතින් කරන්න තියෙන්නේ මොකද්ද? ඒ මැච් එක තියෙන රටෙන් නැත්නම් ඔය ක්‍රිකට් තරඟේ තියෙන රටේ ඉඳලා අපේ රට මොකක් කරන්න ඕනද කියලා. වයර් එකක් අදින්න වෙනවා. අපි වශයෙන් වයර් එකක් අදින්න වෙනවා. වෙන ක්‍රමයක් නැති වෙනවා. මගේ ඊට වඩා වෙනස් තාක්ෂණයකට යන්න ඉඩ තිබ්බා. මම කියන්නේ එහෙම නෙවෙයි. නමුත් මේ වෙන තාක්ෂණයට යනවට වඩා ආතසික්ලාක් මහතාගේ මේ අදහසේ මේ තාක්ෂණය කොයිතරම් වටිනවද කියන්නකෝ. කොයිතරම් වටිනවද? ඒතර මේ ලෝකය අද මුළු ලෝකෙම එක තැනක තියෙන ක්‍රිකට් මැච් එක මුළු ලෝකෙම දැන් ඔයගොල්ලෝ අපි අද දිනේ දැන් ටික කාලයක් අපි අවසන් වුණා ඔයගොල්ලෝ ක්‍රිකට් බලනවා මේ මමත් බැලුවා ටිකක්. මේ ලංකාවේ මැච් එක නේද? ලංකාවේ මැච් එක අපි බැලුවේ කොහමද? ගිහිල්ලා බලන්න ඕනේ නැත්තම් මෙන්න බලන්න ක්‍රමයක් නැහැ මේ චන්ද්‍රිකා තාක්ෂණය තිබ්බේ නැත්තම්. අපි ගිහිල්ලා බලන්න ඕනේ. ඒක නැති කරා කොහමද චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ අද මැච් එක. ඒකද අද තව අතහමාරට තව මැච් එකක් පටන් ගත්තා නේද? ඉන්දියාවයි පාකිස්තානයයි මේකත් ලෝකේ රටවල් දෙකක් අතර ගැටුමක් වගේ එකක් යුද්ධයක් වගේ එකක් තමයි මේ මැච් එක. ඒකත් අද මේ ඔක්කොම මිනිස්සු බලන්නේ කොහොමද? මේ ලෝකෙ මිනිස්සු මේ ක්‍රිකට් මැච් එක බලන්නේ මෙන්න මේ චන්ද්‍රිකා තාක්ෂණය. sannivedana චන්ද්‍රිකා පද්ධති නිසා. ඊට ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ නිකන් ওই මැච් එක බලනකොට චුට්ටක් බලන්නකෝ මම මේ කියන එක චුට්ටක් මැච් බලන්න එහෙම අයින්න ඕන. බලන්න දෙන්නේ නැත්තම් කරන්න දෙයක් නැහැ. රූප සැටලයිට් ගෙදර තියෙන අයගේ සැටලයිට් තාක්ෂණයෙන් බලනකොට මේක චුට්ටක් අහගෙන මේක අපි අවසන් කරමු. මේ කොටස සැටලයිට් ටීවී තියෙන අය බලනකොට ඔයගොල්ලෝ පේනවා ඇති ඔය ටීවී එකේ හිටපු ගමන් මෙන්න මේ වගේ එකක් නිකන් එහෙම යනවා දැකලා තියෙනවා. හවුද? ටීවී එකේ දැකලා තියෙන නිකන් බම්බොක් වගේ එකක් එහෙට මෙහෙට ඉදුගෝන් එනවා. රූපවාහිනිය තිරි දිස් වෙනවා. ඒ මොකද්ද? පුතේ? උදේ මතක තියාගන්න ඒ තමයි අර චන්ද්‍රිකාව පිහිටීම පිළිබඳව සිග්නල් කියලා අපි කියන්නේ. සිග්නල් එක කියලා අපි සිග්නල්. ඒ සිග්නල් සටහන. ඔයගොල්ලෝ මේ ෆෝන් එකේම අපි සාමාන්‍ය ඔයගොල්ලෝ දන්නවනේ දැන් ඔය ඔයගොල්ලෝ ගෙදර සැටලයිට් එකක් තියෙනවනේ. ගෙදර හොයලා තියෙනවා. සැටලයිට් එකක් තියෙනකොට ෆෝන් එකෙන් පුළුවන් පුතේ මේකට ගන්න මොකද්ද අපි කියනවා මේ ඔය සිග්නල් ගන්න පුළුවන් එකක් තියෙනවා මේක. කියන්නේ මේකේ තියෙනවා මේ ඇප් තියෙනවා. ඇප් එකක් අරගෙන ඉවරලා අපිටත් පුළුවන් ওই සිග්නල් ටික ගන්න. පොඩ්ඩක් තාක්ෂණ දැනගෙන ඉන්න ඕන. ඒක අරගෙන ඉවරලා මෙහෙම මේ ඒක ඕපන් කරාම ෆෝන් එකෙන් ඒකේ පෙන්නනවා තියෙන සැටලයිට් ප්‍රමාණය. කියන්නේ හැමතැනම තියෙන සැටලයිට්. ඒ කියන්නේ විශාල සැටලයිට් ප්‍රමාණයක් මේ අවකාශයේ තියෙනවා. අභ්‍යවකාශයේ තියෙනවා. ඒකෙන් අපි රූපවාහිනී channel දීලා දින එක සැටලයිට් එක. ඒ සැටලයිට් එකේ නම 12 කියලා මට මතක අවසන් 12 කියලා එකක් එන්නේ. අන්න එහෙම ඒ නම දීලා ඉවරලා අර ඇප් එකෙන් සර්ච් කරාම මෙන්න මේ මම අර වෙන්නේ ඔයගොල්ලෝ ටීවී එකේ පෙන්නනවා වගේ එකක් පෙන්නනවා. ඒකට හරියට ඇල්ලුවක් පස්සේ තමයි ওই සිග්නල් ගන්න පුළුවන් ඉන්නේ. ওই සිග්නල් ගන්න එහෙමයි ඔයගොල්ලෝගේ. හරිද? අන්න එහෙම තාක්ෂණي භාවිත කරන සිග්නල් ගන්න. වෙලාව තිබුණා තමයි මම හොඳට පැහැදිලි කරනවා. එහෙම තමයි ගන්න. ඔයගොල්ලෝ ওই YouTube එහෙම ගියාම බලන්න කොහොමද how to මේ නිකන් ගහලවන්න how to take the satellite signal කියලා එහෙම ගත්තන් පස්සේ ඒක එනවා. හරිද? මේ මම ඉච්චර හදන්න. මම ඒක ගත්තේ මේ සංවේදන තාක්ෂණي කොහොමද දියුණුනේ කියලා ගන්න. අර මම ඔයගොල්ලෝ ඇදලා පෙන්නන වගේ බම්බුවක් ඔය එකක් රූපවාහිනියේ හිටපු ගමන් ওই ටීවී එකේ පෙන්නනවා. රට channel බලනකොට තමයි සාමාන්‍ය මැච් එකකින් බලනකොට තමයි වැඩිපුර පෙන්නන්නේ. හරිද? ඒ මොකද්ද? චන්ද්‍රිකාව කක්ෂගත වෙලා තියෙනවා කියලා පෙන්නන්නේ. ඒක තමයි චන්ද්‍රිකා සංඥාව.
සංඥා. හරිද? හරි. එතකොට මේ wireless word කියන එක මේක ආවේ නැත්නම් අපිට අද මැච් එකක් බලන්න විදියක් නෑ. ගිහිල්ලා බලන්න ඕනේ. එහෙම නැත්නම් wire ඇදලා තමයි බලන්න වෙන්නේ. wire ඇදලා බලන ක්‍රම වෙනුවට ආත සී ක්ලාක් මහතා යෝජනා කරනවා මොකද්ද? wireless word කියලා එකක්. wireless word කියලා එකක්. ඉතින් අන්න ඔහම තමයි මේ චන්ද්‍රිකා තාක්ෂණයේ ලෝකෙට ආවේ. එතකොට පෘථුවි සමක තලය මත පෘථුවි සමකය කියලා කියන්නේ කොහෙද? පෘථුවි මැද. පෘථුවි මැද. පෘථුවි මැද. මොකක් කරන්න කියනවද? බලන්න. පෘථුවි මැද. පෘථුවි මැද. පෘථුවි මැද මොකක් කරන්න කියනවද? දැන් පෘථුවි මැද ගත්තාම සමකයට ආසන්න රටවල් අපි රටවල් තියෙනවා. එතකොට මේ පෘථුවි මැද පදනම් කරගෙන මොකක් කරන්න කියනවද? චන්ද්‍රිකා 3ක් කක්ෂගත කරන්න කියනවා. මේක නිකන් අර ගම්මාන්ට එකතු කරන වගේ වැඩක් තමයි. හරිද? උඹට බලමු. ඒ සුපුතුවි සමය මත මුහුදු මට්ටමට කිලෝමීටර් 35786ක්. මට කවුරු හරි පුළුවන් නම් ඊළඟ දවසේ හොයාගෙන එන්න මට දැන් හරියට මතක නැහැ. මොකද කියන්න බෑ මට හරියට අමතක නැති නිසා. මම ඔකට කියන්නේ මේ අභ්‍යවකාශය කියලා කියන්නේ ගුරුත්වාකර්ෂණය රහිත අවකාශය කියලා කියන්නේ. අපේ අවකාශයෙන් එහාගේ ගුරුත්වාකර්ෂණය. ඕක සැතපුම් ගානක් තියෙනවා. ඒකට හරියට සැතපුම් ගාන මතක නැහැ. කාට හරි sorry මම පුළුවන් කාට හරි ඊළඟ දවසේ හොයාගෙන මම හොයාගන්නම් මට දැන් අමතක වීමක් තියෙනවා මට මතකයි මෙහෙම සැතපුම් ගානක් තියෙන සැතපුම් ගානෙන් එහා තමයි කියන්නේ. එතකොට අන්න එතනින් එහා සැත් කිලෝමීටර් 35786ක් ටිකක් දුරින් මුහුදු මට්ටමේ ඉඳලා කිලෝමීටර් 35786ක් දුරින් කවයක් වගේ කවාකාර ලෙස කක්ෂයක එකිනෙක අංශ 120ක් පරතරයක් 120ක පරතරයක් වීම ලෙස මේ 120ක් කියලා කියන්නේ මොකද්ද? මොකද්ද මේ අදහස් කරන්නේ 120ක් කියන්නේ? මොකද්ද මේ 120ක් කියලා අදහස් කරන්නේ? මොකක්ද මේ 120 සමකයට ආසන්නේ 120ක් කියලා අදහස් කරන්නේ මොකද්ද? ඔයගොල්ලෝ දන්න මේක මේ වටේ සම්පූර්ණ වපසරිය කොච්චරයි? මේ වටේ වපසරිය කීයද? 360යි. මේ වටේ කොච්චරද වපසරිය? අපි ඒක 360 ඔක දන්න ඕනේ ඔයගොල්ලෝ. එතකොට මේක තුනකට බෙදුවම මොකද වෙන්නේ? එක කොටසක් කියන තුනකට බෙදුවම 120යි. ඔය කියන්නේ මොකද්ද? මේ පෘථුවියේ තුන් බලක හරියට සමගයට මේ සමගය ආවරණය පෘථුවියේ තුන් බලක. කියන්නේ අවකාශ තුන් බලක. අපේවකාශ තුන් බලක. කිලෝමීටර් 35000කට පිට මේ අවකාශයේ මුහුදු මට්ටමේ කිලෝමීටර් 35000ක පිට අවකාශයේ ස්ථාන තුනක අංශක කීයකට විදිහද? අංශක 120ට. ඒතකොට ගානට මේක බෙදෙනවනේ ලෝකෙට චන්ද්‍රිකා 3ක්. එතකොට අපි તો මෙතන එකක් චන්ද්‍රිකා කක්ෂ ගත්තා මෙතන තව එකක් තියෙනවා මෙතන තව එකක් මේක තන පිළිෙන්නේ නැහැ මේවා ගමන් කරනවා. එතකොට මේවා මොකද්ද කරන්නේ? මේවා එකිනෙක සම්බන්ධ කරලා මේවා ලෝකෙට තරංගමාලා උදාහරණ. ඔක තමයි මේ කියන්නේ. ඒතර මම කියන්නේ පැහැදිලි ඇති. ඔක තමයි කියන්නේ. ඒතර මේවා එකිනෙක සම්බන්ධ කරලා එකිනෙක සම්බන්ධ වුණාම දැන් අපි તો එකක් අපි පුතේ මාත්‍ය මෙතන කියලා මෙතන එකක් තියලා මේක ඔක්කොටම දෙන්න අමාරු නම් අපි මේ චන්ද්‍රිකා තුන් පළක පිහිටවමු. තුන් පළ කියලා ගන්නෙ කොහොමද? 363න් බෙදලා 120ක් එන විදියට. අංශක 120ක ඕන එකට තියෙනවා. ඒතර තුන් පළකට ගාන්න ලෝකෙ බෙදිලා එනවා. එතන ඉඳගෙන අපි ලෝකෙට මේ චන්ද්‍රිකා 3 හරහා චන්ද්‍රිකා 3න්ම කෙරෙන්නේ එකිනෙක අතර සම්බන්ධතාවය. ඒ කියන්නේ මේ චන්ද්‍රිකා 3 කෘතිම වස්තුන එකිනෙක සම්බන්ධ වෙලා ඒකේ සමගාමීව ලෝකෙට සම්බන්ධ කරන එක. ඕක තමයි මේ කියන කතාවේ අක්ෂගත කරලා මේ කියන්න හදන්නේ මේ. හරිද? ඕක තමයි කියන්නේ. අර එකිනෙක 120ක පරතරයක් කියලා කියන අර 360 3න් බෙද 120ක් කියන එක. හරිද? ස්ථානගත කරලා ස්ථාවර චන්ද්‍රිකා geostationary satellite චන්ද්‍රිකා කියන සැටලයිට් කෙනෙක්. උතන මගේ පෘථිවියම මුළු පෘථිවිය ආවරණය කරන දැන් විස්තර කරේ කොයි කියන්නේ. ඔහුගේ අදහස උනේ ඔන්න ඕක. හරිද? ඒතර පෘථිවිය එක ස්ථානයක ඉඳන් තවත් ස්ථානක තොරතුරු සම්බන්ධන අතරමැදියන් ලෙස ක්‍රියා කිරීම මේ චන්ද්‍රිකාවට හැකියි කියලා ඔය කියන්නේ. හරි. තා විනාඩි 5ක් 10ක් විතර රැඳෙනවා. හොඳ? හරි. ඊට පස්සේ මම අවසන් කරනවා. හරිද? චන්ද්‍රිකාවේ වර්තමාන ඉහළ අක්ෂාංශ ප්‍රදේශය ආවරණය කිරීම සඳහා ආනත ඉලිස්සාකාර ක්‍රම පද්ධතිය ගන්න. කරගත ඇති භූ සම මුහුර්ත යසයිනි කොමික් චන්ද්‍රිකා භාවිතා කරලා තියෙනවා. අන්තර් මහද්වීප අන්තර්දේශීය මහා ප්‍රදේශ දුරකථන වන්නිදි රූපාණි හා අන්තර්ජාල මාධ්‍යමේතර පද්ධති වලට අමතර ගෝලීය සමුද්‍ර සංවේදනය කටයුතු සඳහා මේ චන්ද්‍රිකා පද්ධතිය
යොදා ගන්නවා කියලා කියනවා. හරිද? ඊළඟට වායු ගෝලීය හා පෘථිවි සමීක්ෂ චන්ද්‍රිකා කියලා කොටස තියෙනවා. ඊට අමතරව තියෙනවා ගෝලීය ආයතන චන්ද්‍රිකා කියලා කොටස. මේ කොටස් දෙක තුන අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ තවදුරටත්. ඒ දෙක අපි දැන් කලබලේ කතා කරන්නේ නැතුව මෙන්න මේ වචන ටික බලාගෙන මේ වචන ටිකේ තේරුම අනිවාර්යයෙන්ම සූදානම් කරලා තියාගන්න. ඉවර නැහැ හොඳයි. ඉවර නැහැ කියලා හිතන්නපා. ඉවර නැහැ. ඊළඟට අපේ මේ පාඩමේ තියෙන වචන ටිකක් තියෙන පොඩ්ඩක් ඉක්මනින් බලන්න. මේ ටික පාඩම් කරගන්න ඕන. මේක පාඩම් කරගන්න අවශ්‍යයි. බලන්න මෙන්න මේ වචන ටික. කොලයක් තියෙනම් එම ලියාගත්ත කමක් නැහැ. කොලයක් තියෙන ලියාගන්න ටක් කරලා මේ වචන ටික තාම ඉක්මනින් අවශ්‍ය වචන ටිකක් තියෙනවා. හරිද? අත්‍යවශ්‍ය වචන කීපයක් තියෙන ටික සටහන් කරගන්නට ඕන. වචන කීපයක් තියෙනවා අත්‍යවශ්‍යයි මේ ටික පොතට අදාළව තේරුම හදා ගන්නට ඕන. හරිද? පොතෙන් ගන්නත් පුළුවන් ඕන මේ වචන ටික පළවෙනි වචනේ ඉඳලම. ගොඩක් දෙන්නේ නැහැ වචන කීපයක් දෙන්න මේ ඊළඟ දවසේ මම බලනවා. පාඩම් කරලා තියාගන්න. හරිද? පළවෙනි එක. පළවෙනි එක තමයි අභ්‍යවකාශය. මෙන්න මේ වචනේ. තේරුම ඕන. කවුරු මට කියනවා මේකේ අර්ථය? විවිධ විදිහට කියන්න පුළුවන් අභ්‍යවකාශය. අන්න හරි. පෘථිවි වායු ගෝලයට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශය. එහෙම නැත්නම් ගුරුත්වාකර්ෂණයේ රහිත ප්‍රදේශය. තව ඕනනම් කියන්න පුළුවන් අර මම ගණන් කියන්නේ මේ චතුරුම් ගන්න. ඒකත් කියන්න පුළුවන්. මෙන්න මේ දෙක මත එක අවම වශයෙන් මේ දෙක මතක තියාගන්න. එකක් ගුරුත්වාකර්ෂණයේ නොමැති ප්‍රදේශය. එහෙම නැත්නම් පෘථිවි වායු ගෝලයේ එහා පිහිටි ප්‍රදේශය. ඔබ්බෙන් පිහිටි ප්‍රදේශයට තමයි ඔක් කියන්නේ. හරිද? ඊළඟට ඒ වචනේ අදහස ඊළඟට මෙන්න මේ වචනේ කෘතුහලය. මොකද්ද කෘතුහලය කියලා කියන්නේ? මොකද්ද කෘතුහලය කියලා කියන්නේ? යමක් දැනගැනීමේ ආසාවට කෘතුහලය කියලා කියන්නේ. යමක් දැනගැනීමේ ආසාව. මොකද්ද කෘතුහලය කියලා කියන්නේ? යමක් දැනගැනීමේ ආසාව. විනාඩි 5ක් තව ඉන්න මම මේ කොට වචන ටික මේක ඊළඟ දවසේ ගන්න ඕනේ. ඒක අභ්‍යවකාශය කෘතුහලය කියන්නේ යමක් දැනගැනීමේ කැමැත්ත ආසාව. ඒ කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. හරිද? ඊළඟට නිරීක්ෂණය. මොකද්ද නිරීක්ෂණය කියලා කියන්නේ? මොකද්ද නිරීක්ෂණය කරනවා කියලා කියන්නේ මොකද්ද? එයක් අධ්‍යයනය කිරීම. අධ්‍යයනය කිරීම නැත්නම් දැඩි අවධානයෙන් පරීක්ෂා කිරීම. නැත්නම් වැඩි අවධානයකින් බැලීම. වැඩි අවධානයකින් බැලීම වගේ එකක්. චින්තනය කියන්නේ මොකද්ද? චින්තනය කියලා කියන්නේ මොකද්ද? ඔයගොල්ලෝ අදහසක් චින්තනය කියන්නේ මොකද්ද කියලා අපෙන් අහුවොත්. ඉතිරපතන අදහස්. පූර්වකතන අදහස් චින්තනය. චින්තනය කියලා කියන්නේ සිතුවිලි වලට නැත්තම් යමක් සිතීම. චින්තනය කියලා කියන්නේ යමක් පිළිබඳව සිතන ආකාරය. චින්තනය. යමක් සිතන ආකාරය තමයි චින්තනය කියලා කියන්නේ. ඊළඟට චින්තනය. ඊළඟට විචාර බුද්ධිය කියන්නේ මොකද්ද? විචාර බුද්ධිය කියලා කියන්නේ මොකද්ද? විචාර බුද්ධිය කියලා කියන්නේ දෙයක් විස්තරාත්මකව විචාර බුද්ධිය කියලා කියන්නේ විමසා බැලීමේ ශක්තිය, හැකියාව. විමසා බැලීමේ හැකියාව. විමසා බැලීමේ හැකියාව. ඊළඟට මම මේකේ තියෙන වැදගත් වචන ටිකක් තියෙන එක මම මේ බලන්නේ. ඉසව්ව ප්‍රදේශය. ඊළඟට අවතීර්ණ. මොකද අවතීර්ණ කියලා කියන්නේ? නායක වුණා. ඇතුල් වෙනවා නැත්නම් පැමිණෙනවා, පිවිසෙනවා. දායක වුණා බෑ. අවතීර්ණ වුණා, දායක වුණත් හරි. මිනිස්සයා අවතීර්ණ වුණා නැත්නම් පැමිණුණා, දායක වුණා කියලා ගන්න පුළුවන්. නිර්මිත කියලා කියන්නේ නිර්මාණය කරලාද? නිර්මිත කියලා කියන්නේ නිර්මාණය කරලාද? මවන ලද, හදන ලද කියලා ගන්න පුළුවන්.
ඊළඟට තව තියෙනවා මේ දිශාභිමුඛ මොකක්ද දිශාභිමුඛ කියලා කියන්නේ දිශාභිමුඛ කියලා කියන්නේ දැන් කතා කරගෙන යනකොටත් මේකේ වචනේ ආදුතරින් දෙනගෙන අහන්න එපා තේරුම් නැත්තම් නේ දිශාභිමුඛ කියලා කියන්නේ දිශාවට හැරුණු නැත්තම් අපි කියනවා මේ දිශාවට හැරුණු එහෙම නැත්තම් දිශාවට යොමු වුණු දිශාවට හැරුණු එහෙම නැත්තම් දිශාවට යොමු වුණු පරිශකම් පෘථිවිය පරීක්ෂකයන් කියන කවුද කියලා පරීක්ෂණ කරන පෘථිවි අන්වේක්ෂණය කියන්නේ මොකද්ද මොකක්ද අන්වේක්ෂණය කියලා කියන්නේ මොකද්ද මේ අන්වේක්ෂණය කියලා කියන්නේ කවුරු කියන අන්වේක්ෂණය කියන්නේ මොකද්ද කියලා ඔබට හිතන විදිහට තමයි මේ වචන අපි කතා කරලා තියෙන්නේ අන්වේෂණය කියලා කියන්නේ සරල දහස ගත්තොත් අපි කියනවා චෙක් කරනවා කියලා කියන්නේ නැත්නම් සර්ච් කරනවා කියලා සොයනවට අන්වේෂණය කියලා කියන්නේ සොයනවා කියන්නේ සොයනවට අන්වේෂණය කියලා කියන්නේ සොයනවා පරීක්ෂණය කරනවා කවකවන්නේ මම මේ ඡේදයෙන් අවසන් කරනවා මේ ගවේෂණය මොකද්ද ගවේෂණය කියලා කියන්නේ දෙයක් සොයන ගවේෂණය කියලා කියන්නේ මනමින් සොයනවා ඔව් දෙයක් මනමින් සොයනකොට තමයි ගවේෂණය කියලා පුතා කවුරුද දන්නවද ගවේෂණය කියන වචනේ කොහොමද සාහිත්‍යයට එකතුනේ කියලා අපේ භාෂාවට එකතුනේ කොහොමද ගවේෂණය කියන වචනේ ගවේෂණය කියන වචනේ අපේ භාෂාවට එකතුනේ ඔය ඉස්සර මිනිස්සු ඔයගොල්ලෝ දන්න ගොපල්ලෝ හිටියනේ ගොපල්ලෝ කියලා කියන්නේ ගවයන් බලා ගන්න ගොපල්ලෝ කියන්නේ ගවයන් බලා ගන්නයි ඔය ගවය බලා ගන්නකොට දැන් වගේ මේ එක්කෙනා දෙන නෙමෙයි මහා විශාල පිරිස්නේ ඉන්නේ ඉතින් ප්‍රමාණයක් කොච්චරද කියලා දන්නව නමුත් හරියට ඉන්නවද කියලා දැනගන්න කමයි නේද ඉතින් ගාලට දක්වල ඉවරලා ගාලට දක්වනකොට තමයි ගණන් කරනවා ගාලෙන් එළියට ගන්නකොට ගණන් කරනවා ගාලට දක්වනකොට ගණන් කරනවා ඒ ගණන් කරනකොට සමහරලාට අඩු වෙලා තියෙන පුළුවන් හවසට ඒතර ගමන් කරනවා ඉතින් මොකද වෙන්නේ? යා අනිවාර්යයෙන්ම හරකෙක් දෙන්නේ කතුරු දහම් වෙලා නැති වෙලා. දැන් මේක අර ගෝපාල මොකද කරන්නේ? ඉතින් ඒකව හොයන්න යනවා. ඉතින් මනමින් හොයාගෙන වනාන්තර පීරගෙන හොයාගෙන යනවා. අන්න එහෙම අර ගවයන් සොයාගෙන යෑම තමයි. කියන්නේ මනාව පරීක්ෂා කරමින් යන එකට තමයි ගවයන් සෙවීම තමයි ගවයන් සෙවීම කියන වචනේ තමයි අපි ගවේෂණ කියන වචනේ දක්වා බින්ද ඇවිල්ලා තියෙන්නේ. ගවේෂණය කියන වචනේ දක්වා මේ ඇවිල්ලා තියෙන්නේ මනමින් සෙවීම කියන අදහස තමයි මේකේ තියෙන්නේ මනමින් සෙවීම ගවයන් සෙවීම නැත්නම් ගවේෂණය මනමින් සෙවීම මෙතන කියන්නේ ඔයගොල්ලෝ ගවයන් සොයනවා කියලා ගවයන් සොයනවා කියන අදහසින් තමයි ගවේෂණය කියන වචනේ ආවේ ගවයන් මනමින් සෙවීම තමයි ගවේෂණය ආවේ මේ ගවේෂණය කියන වචනේ හරි අර්ථය තමයි මනමින් සොයා බැලීම සෙවීම ඊළඟට පැතිකඩක් කියන්නේ මොකද්ද මොකද්ද පැතිකඩක් කියලා කියන්නේ මම මේ ඡේදයෙන් අවසන් කරනවා හරිද පැතිකඩක් කියන්නේ මොකද්ද එක අංශයක් නැත්තම් පැත්ත අනාවරණය කියලා කියන්නේ මොකක්ද අනාවරණය කියලා කියන්නේ අනාවරණය කියලා කියන්නේ පැහැදිලි කරනවා කියන එක අනාවරණය විවරණය කරනවා කිරණ මේ අනිත් ටික අංශීය පරිශ්‍රණ විද්‍යාව හරි ඔන්න ඔය ඉතුරු වචන ටික මම ඊළඟට කතා කරන්න දැන්ට මේ වචන ටික ඔයගොල්ලෝ බලා ගන්න අභ්‍යවකාශයේ කුතුහලයේ නිරීක්ෂණයේ චින්තනයේ විචාර බුද්ධිය ඉසව්ව අවතීර්ණ නිර්මිත ඊළඟට දිශාභිමුඛ අන්වේක්ෂණය ගවේෂණය පැතිකඩ අනාවරණය කියන මේ වචන ටිකට ඔයගොල්ලෝගේ අවධානය ඊළඟ දවසේ යොමු කරන්න හරිද හරි එහෙනම් මම ඊළඟ දවසේ ওই පාඩම ඉතින් ටික සාකච්ඡා කරමු ඊළඟ දවස කියලා කියන්නේ සමහර වෙලාවට අමතර දිනයක් විය හැකියි හරිනේ එකම හරියට දවස කියන්න බෑද ඒ ඊළඟ දවස කියලා අමතර දිනයක් විය හැකියි ඒක නිසා හැම කෙනෙක්ම අවධානයෙන් ඉන්න අපි මේ එක කෙරෙන්නේ නැහැ බොහෝ වෙලාවට ඒකට හොයන්න කෙනෙක් නැහැ අමතර දිනේ දිග පැයකමාර දෙකක් කරන්න නෙවෙයි බලාපොරොත්තුව අමතර දින ගන්නකොට මම ගන්නේ සාමාන්‍ය පැයක් විතර වගේ පැය විනාඩි 15ක් විතර වගේ පොඩි කොටසක් ආවරණය කරන්න විතරයි එහෙනම් අදට අපි අවසන් කරමු පන්තිය එහෙනම් හැම කෙනෙකුම සුබ රාත්‍රියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අයිබෝවන්
I go on the Supermarket. රාත්‍රියක්